නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සහම් සරණ යමි. නමස් වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදාවත් පින්වතුනි, අපගේ ශාස්ත්‍රෝ භාග්‍යවත් රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අදවැනි පුන් පොහෝ දවසක ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වී වදාලා. ඒ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ලෝකේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාලා. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය විස්මිතයි. සම්බුද්ධත්වයේ කරා උන්වහන්සේ වැඩම කළා. සම්බුදු නුවණ අසිරිමත්. බුදු කෙනෙකුගේ නුවණ, ඒ විස්මිත නුවණ, සියලු ලෝකේ පිරිසිඳ දකින නුවණ, අනාවරණ ඥානයෙන් යුතු. ඒකේ තව වචනයක් කියනවා, අනාවරණ ඥානේ, සර්වඥතා ඥානය. ඒ ශාස්ත්‍රඥාන්සේ තුල තිබුණා. ශාස්ත්‍රඥාන්සේගේ අවබෝධය සියලු ලෝකේ දකින අවබෝධය. ලෝකේ යම් තාක්ද ඒ තාක් ශාස්ත්‍රඥාන්සේගේ අවබෝධයයි. ශාස්ත්‍රඥාන්සේගේ අවබෝධය යම් තාක්ද ඒ තාක් ලෝකයයි. අපේ ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවනේ දවසක්, භාග්‍යතුන් වහන්සේට කොච්චර ඈතට කතා කරන්න පුළුවන්ද කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාළනේ, අප්පමෙය්‍යයි ආනන්ද, අප්පමෙය්‍යයි තථාගතේන, තථාගතයන් වහන්සේට අප්‍රමාණයි ආනන්ද, සීමාවක් නෑ කිව්වා. එතකොට ඒක විස්තර කරන්න කිව්ව කොච්චරද කියලා උපමාවකින්වත්. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා, භාග්‍යතුන් වහන්සේ මේ විස්තර හරි ලස්සනයි. මුළු දඹදිවම බෙරෑසක් වගේ සමත් කරලා. ඉතින් කඳු ගැට ග්ලැහ් වලගඩල මුකුත් නෑ, සම්පූර්ණ ෆ්ලැට් වෙන්න. හොඳට බෙරෑසක් වගේ සමතලා කරලා බෙරයක් කරලා මේ පෘථිවිය මහා මේරු පර්වතයේ කෙවිතක් කරලා ගැහුවතින් ආනන්ද, ඒකෙන් පැතිරිලා යන හඬ සක්වල ගල දක්වා විතරයි යන්නේ කිව්වා. එන් එහාට හඬ යන්නේ. ඒ සක්වල ගල කියන්නේ මේ අපිට පේන සීමාවක නෙමෙයි, බඹලොටත් එහා. නාගසේන මහරහතන් වහන්සේ වදාලා, බඹලොව ඉඳලා කූටාගාර ශාලාවක් තරම් ගල් ගෙඩියක් අතෑරපුවාම මහ පොළොවට වැටෙන්න මාස 4ක් යනවා කියලා. එතකොට ඊටත් එහා මේ සක්වල ගල. එතකොට මහා මේරු පර්වතයේ කෙවිතක් කරලා ජම්බුද්වීපේ බෙරෑසක් කරලා පෘථිවිය බෙරයක් කරලා ගැහුවොතින් ඒකෙන් පැතිරලා යන හඬ සක්වල ගලෙන් එහාට යන්නේ නැහැ. එතන සීමා වෙනවා.
ඊළඟට වදාලා ආනන්දය මේ ජම්බුද්වීපයේ සහිත පෘථුවිය පහනක් කරලා සතරමා සාගරයේ තෙල් කරලා ඊළඟට මහාමේරු පර්වතයේ වැටියක් කරලා දැල්ලුවොතින් ඒකෙන් පැතිරලා යන ආලෝකය සක්වල ගලින් එහාට යන්නේ. හැබැයි ආනන්දේ තථාගතයන් වහන්සේගේ ස්වභාවික හඬ සක්වල ගල ඉක්මවල යනවා. තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් අබෑටක් තල ඇටක් තරම් චූටි ශරීර කොටසකින් විහිදෙන රශ්මි ධාරාව සක්වල ගල ඉක්මවා යනවා. කොච්චර ඉක්මවා යනවද? භාග්‍යවතුන් වහන්සේ වදාලා ආනන්දේ උපමාවෙන් තමයි කියන්න පුළුවන්. බඹලෝ ඉඳලා මහ පොළොවට කූටාකාර ශාලාවක් තරම් ගල් ගෙඩියක් අතහැරපුවාම පොළොවට වැටෙන මාස 4ක් යනවනේ. මේසා බඹලෝ දක්වා බඹලොටත් එහා සක්වල ගල. හරිද? බඹලව දක්වා පෘථිවියේ ඉඳලා බඹලව දක්වා අබෑට පුරවන්න කියනවා. පුළුවන් වෙයිද? හිතින් හිතාන දැන්. බඹලව දක්වා පෘථිවිය පිරෙන්න අබෑට පුරවන මාස 4ක් යනවා ගල් ගෙඩියක් අතරම පොළොට වැටෙන්න. ඒ තරම් දුරට සම්පූර්ණයෙන් පෘථිවිය අබෑට පුරවනවා. අබෑට පුරවලා නැගෙනහිර දිශාවට ඊළඟට හම්බෙන්න සක්වලට අර අබෑට වලින් එකක් දානවා. ඊළඟට හම්බෙන්න නැගෙනහිර දිශාවේ ඊළඟ එකට තව එකක් දානවා. ඒ දිශාවෙන් හම්බෙන්න ඊළඟ එකට තව එකක් දානවා. ඒ දිශාවෙන් හම්බෙන්න ඊළඟ එකට ඊළඟ එකට දානවා. ඒ යම් තාක් නැගෙනහිර දිශාවේ සක්වලවල් ඇද්ද ඒ තරම් දුරට තියෙන තාක් දුරට එක අබෑටේ ගානේ දාගෙන යනවා. අබෑට ටික ඉවර වෙනවා සක්වලවල ඉවර වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ නැගෙනහිර දිශාවනේ. ඊට පස්සේ යනවා නැගෙනහිර අනු දිශාවට. ඒ පැත්තේ දාගෙන යනවා. අබෑට ඉවර වෙනවා සක්වලවල ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ යනවා දකුණු දිශාවට. ඒ පැත්තට අබෑට දාගෙන යනවා. අබෑට ඉවර වෙනවා සක්වලවල් ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ දානවා දකුණු අනු දිශාවට. බටහිර දිශාව, බටහිර අනු දිශාව, උතුරු දිශාව, උතුරු අනු දිශාව. එකක් ගාන දිශාවන්ට දාද්දී ඊට පස්සේ උඩ දිශාව, යට දිශාව අබෑට ඉවර වෙනවා සක්වලවල් ඉවර වෙන්නේ ආනන්දය ඒ තාක් දුරටත් තථාගතයන් වහන්සේගේ ස්වභාවික හඬ යවන්න පුළුවන්. ඒ තාක් දුරටත් ආනන්දය තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් තල ඇටක් පමණ චූටි ශරීර කොටසකින් ආලෝක ධාරා විහිදවන්න පුළුවන් ඒ තාක් දුරටත්. අපේ ශාස්ත්‍රඥාන්සේගේ අවබෝධය ගැන කවර කතාවද? ආනන්දේ තථාගතයන් වහන්සේ ඒ ස්වභාවයෙන් ධර්ම දේශනා කරන්න සුදුසුයි තථාගතයන් වහන්සේට. කොහොමද ආනන්දය දැන් පෘථිවියේ වුණත් එක පැත්තකට දවල්, එක පැත්තකට රෑ නේ? අයිරේ එක පැත්තක තියෙද්දි අනිත් පැත්ත කළුවරයි. රෑනේ. එතකොට තථාගතයන් වහන්සේ ආලෝකයේ තියෙන පැත්තට ධර්ම දේශනා කරන්න උනහම මේ ඔක්කොටම ආලෝකයේ තියෙන පැත්තට ඒ සක්වලවල් වල ඒ ලෝක ධාතු වලට ඒ පැත්ත අඳුරු කරනවා. 이르දි බලයෙන්. අඳුරු කරලා ආලෝකයේ විහිදවනවා. එතකොට මේ ඒ සත්‍ය බලනවා අඳුරක් ආවා ආලෝකයක් ආවා. එතකොට අවධානය අරගෙන ස්වභාවික හඬ යවනවා කියනවා. ඊළඟට අඳුර තියෙන පැති තියෙනවනේ. ඒ පැත්තට එකපාරට ආලෝකයක් යවනවා. ආය අඳුර කරනවා. එතකොට මේ පැත්තට භාග්‍යතුනාසික හඬ යවනවා. අවදීලා බලද්දි මිනිස්සු. ඒ සත්‍ය. එතකොට ඒ ස්වභාවික තථාගතයන් වහන්සේගේ ස්වභාවික හඬ. ඊළඟට තථාගතයන් වහන්සේගේ අවබෝධය ආනන්දය ඒ තාක් සක්වලවල් යම් තාක් සක්වලවල් ඇද්දී සා දුරට ඒ සියලු ලෝක ධාතු තුල දෙව්ලොවවල් බඹලොවවල් ඊළඟට නිරය තිරිසන් අපාය പ്രേත ලෝකේ අසුර ලෝකේ මේ චූටි ඇසට පෙනෙන නොපෙනෙන සියලු සත්‍යයන්ගේ සියලු ස්වභාවයන් තථාගතයන් වහන්සේගේ නුවණට ගෝචරයි.
ඒ තථාගතයන් වහන්සේට ඒ තාක් ලෝක ධාතු වල සිටින සියලු සත්‍යයන්ගේ දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුවිචරිතං මනසා දක්නා ලද සියලු දේ තථාගතයන් වහන්සේ දන්නවා. ආසනා ලද ආග්‍රහණය කළ රසවින්ද පහස ලැබුව සිතින් දැනගත් පරේෂණය කළ සොයාගත් ලබාගත් නුවණින් විමසූ සියල්ල තථාගතයන් වහන්සේගේ අවබෝධයට ඇතුළත්. ඒ ඔක්කොම පේනවා. ඊළඟට ඒ තාක් සක්වලවල් වල ඒ තාක් ලෝක ධාතු වල ඒ තාක් සත්වයන්ගේ අතීත ජීවිතයන් කෙලවරක් නොපෙනෙන අතීතයක් ඇද්ද ඒ ලෝක ධාතු තුල ඒ සත්‍යයේ ඒ අතීතී සියලු තොරතුරු එයා මොනවද කළේ කෑවේ බිව්වේ ඇන්දේ පැලැන්දේ මොනවද කර කර හිටියේ කර්මානුරූපව කොහොමද සකස් වෙලා ආවේ ඒ කර්මානුරූපව ඉස්සරහට සකස් වෙලා අනාගත අතීත අනාගත වර්තමාන සියලු තොරතුරු ටික තථාගතයන් වහන්සේගේ අවබෝධය තුළ තියෙනවා. ඒක තමයි අනාවරණ ඥානය කියලා කියන්නේ. ඒක තමයි සර්වඥතා ඥානය කියලා කියන්නේ. ඒක තමයි බුදු නුවණ කියලා කියන්නේ. බුද්ධ ඥානය. හරිද? දැන් අපිට ආයි කොහොමවත් හැරෙන තැනක් නැහැනේ. අඩුවක් හොයන්න තැනක්, බලන්න තැනක් මොකුත් නැහැ. දැන් කෙලින්ම යන්න තියෙන්නේ භාගතුන් වහන්සේගේ දේශනාව පිළිගන්න තැනට. මේසා අවබෝධයක් තිබිච්ච කෙනෙක් මේ ඉක්මවා ගිය අවබෝධයක් අතීතෙත් නැහැ අනාගතෙත් නැහැ මේසා අවබෝධයක් තියෙන කෙනෙක් වර්තමානයේ නැහැ වෙන්න බෑනේ ඉන්නවනම් බුදු කෙනෙක්නේ එකවර බුදුරු දෙනමක් පහළ වෙන්නේ නැහැ සක්වලක දරා ගන්න බෑ ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉක්මවලා ගිය කෙනෙක් වර්තමානයේ නැහැ අතීතයේ බුදුරජාණන් වහන්සේ ඉක්මවා ගිය කෙනෙකුත් නැහැ. බුදුරුන්ගේ අවබෝධය සමාන නිසා අනාගතයේ බුදුරජාණන් වහන්සේ ඉක්මවා යන කෙනෙකුත් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ ඉක්මවා යන කෙනෙක් කවුරුත් නැහැ. එහෙනම් අපිට වාසනාව ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය එතෙන්ට සාස්ෘණාසි කොහොමද ගියේ? කොහොමද මේ බුදුරජාණන් වහන්සේ ඒසා දුරක් ගියේ? නේද දැන් මේ පරිශන නලවල දාලා බලනවා කම්පියුටර් තාක්ෂණේ ඔක්කොම නේද දියුණු තාක්ෂණේ පාවිච්චි කර කර හොයනවා හන්දට යවනවා රොකට් යවනවා ඔච්චර තමයි ඉතින් මොන රොකට්ද භාගතුන් හසිට නේ මොකුත් නෑ කොහොමද තෙන්ට ගියේ භාගතුන් හසේ බලන්න ලක්කන සූත්‍රය දීඝනිකායේ භාග්‍යතුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ ලැබිච්ච හැටි ශාස්ත්‍රුණාසී විස්තර කළා. ඒ ශාස්ත්‍රුණාසී සසරේ පින් පුරවගත් හැටි මේසා අවබෝධයකට යන්න ශාස්ත්‍රුණාසී පින් රැස් කරගත්ත හැටි මේ බලන්න. භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටියේ සවැත් නුවර දිවුරම් විහෙරේ භික්ෂුන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි මහා පුරුෂ ලක්ෂණ තියෙන දෙන්නෙක් ඉන්නවා. අපි දන්නවා කවුද? සක්විති රජුරුවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ධාර්මික වූ ධර්ම රාජු චක්‍රවර්ති රාජයා. සිව්මහා සමුද්‍ර සීමා කරගත් සිව්මහා ජනපදයන්හි අධිපති වෙලා ඉන්නවා. මොකද සිව්මහා සමුද්‍ර කියලා කියන්නේ? සතර මහා සාගරය කියන්නේ මොකද්ද? දැන් අපිට පේන්නේ පැසිෆික් සාගරේ, ඇට්ලාන්ටික් සාගරේ, ඉන්දියන් සාගරේ ඒකද? නෑ. එහෙනම් මොකද සතර මහා සාගරය කියලා කියන්නේ? ඒ ඔක්කොම ටික එකතු වුණාම එකක්. පැසිෆික්, ඇට්ලාන්ටික්, ඉන්දියන් තවුණක් තියෙන්නේ ඇන්ටාර්ටික් ඔක්කොම එකක්. හරිද? එතකොට නිල් පාටට අපිට පේන යම් සාගරයක් ඇද්ද මුහුදක් ඇද්ද ඒක එක සාගරයක්. ඒක මේ පෘථිවියට අදාළ. පෘථිවිය සම්බන්ධ ජම්බුද්වීපය. එතකොට මේ දිවයිනට කියනවා ජම්බුද්වීපය කියලා. එතකොට තව දිවයින් කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ඒ මොකද්ද?
උතුරු දිශාවට වෙන තව එකක් තියෙනවා අපිට පේන්නේ නැහැ. ඒකට කියනවා උතුරු කුරු දිවයින කියලා. ඊට පස්සේ නැගෙනහිර දිශාවට තව එකක් තියෙනවා. ඒකට කියනවා පූර්ව විදිහේ. පූර්ව දිශාව කියලා කියන්නේ නැගෙනහිරට. ඊළඟට පශ්චිම දිශාව කියලා කියන්නේ බටහිර දිශාවට. ඒකට කියනවා අපරගොයානේ කියලා. බටහිර දිශාවේ. ওই පැද්දේ හතරට දෙවියන් හතරක් තියෙනවා. ඒ හතරට මැදින් ඇවිල්ලා තියෙනවා මොකද්ද? මහා මේරු පර්වතය. ඒක හරියට ඉහළ අහසට ගියාට පස්සේ ඉහළට අහසට කියලා කියන්නේ මේ සාමාන්‍ය ඉහළ අහසක් නෙවෙයි මේ කියන්නේ. දැන් ඉහළ අහසට කියපුවාම අපිට හිතෙන්නේ මේ ෆ්ලයිට් යන අහස. ඒ ජෙට් එකක් යන අහස. ඒ මට්ටම කියලා. නෑ ඊටත් එහා. ගොඩාක් එහා. හරිද? ගොඩාක් එහා කියලා කියන්නේ දැන් වේරම්බ වාතය කියලා කියන්නේ ඊට එහා ගොඩක් වෙලා. ඒ කියන්නේ මහා මේරු පර්වතයේ උසයි යොදුන් 1,68,000ක්. ඒ කියන්නේ කිලෝමීටර එක වැඩි කරලා ගන්න 1,68,000 10න් වැඩි කරන්න ඕනේ. හරිද? 1,68,000ක් උසයි මහා මේරු පර්වතය. මහා මේරු පර්වතයේ උඩ තමයි තව්තිසා භවන. ඒ තව්තිසාවටත් උඩට ගියාම තමයි මේ කියන්නේ. ඉහළ අහසට ගියාට පස්සේ කියලා කියන්නේ. ඊටත් ඉහළ තමයි එතකොට වේරම්බ වාතය තියෙන්නේ. හරිද? එතකොට ඊටත් ඉහළට ගියාට පස්සේ උඩේ ඉඳලා බලද්දී 이르දිමතුන්ට මේ දිවයින් හතර පේනවා කියනවා නෙළුම් කොළ හතරක් වගේ. හරිද? මැදින් තියෙනවා නෙළුම් පොහොට්ටු වගේ මහා මේරු පර්වතය. අර දිවයින් හතරේ සාගර හතරක් තියෙනවා. ඒ තමයි සතර මහා සාගරේ. අම්මාගේ වියෝවේදී හඬද්දි ගලා ගියේ කඳුළු සතර මහා සාගරේ ජල කඳ ඉක්මවනවා කියපුවාම අර සතර මහා සාගරේ ජලය තමයි ඉක්මවල යන්නේ. එළුව වෙලා විතරක් බෙලි කැපුම් කද්දී ගලා ගියේ ලේස් සතර මහා සාගරේ ජල කඳ ඉක්මවනවා කියපුවාම මේක එකයි. අර තුනත් එකතු වුණාම හතරයි. හරිද? එතකොට ඒ දිවයින් හතරේ සාගර හතරක් තියෙනවා. එක සාගරයක් රතු පාටයි, අනෙක් සාගරයේ සුදු පාටයි, අනෙක් සාගරේ රත්තරන් පාටයි. මේ පැත්තේ අපිට තියෙන සාගරේ නිල් පාටයි. ඒ පාට හතරේ. හරිද? එතකොට සක්විති රජ කෙනෙක් පහළ වුණාට පස්සේ ඒ සක්විති රජුරන්ට පිහිටවනවනේ සත්තරතන කියලා කියන්නේ. නේද? ඒ සත්තරතන තමයි චක්‍රරත්නය. චක්‍රරත්නේ කර කැවි කැවි යනවා කියලා කියනව නේද? ඒ සක්විති රජුර පහළ වුණාට පස්සේ සක්විති මැණික තියෙන්නේ සක්විති රජුර පහළ වෙන්නේ ඉන්දියාවේ විතරයි. වේපුල්ල පර්වතයේ ඇතුළට බැහැලා තමයි තියෙන්නේ චක්‍රරත්නය. වේපුල්ල පර්වතයෙන් තමයි උඩට චක්‍රරත්නය එන්නේ. වේපුල්ල පර්වතයේ ඇසට බහිනෝ සක්විති රජුරු නැති වෙනකොට. හරිද? එතකොට ඒ චක්‍රරත්නේ පහළ වුණාට පස්සේ ඒක කැරකෙනවා. එතකොට ඒ සක්විති රජුරන්ට 이르දි පිහිටනවා. 이르දියක්. ඒ තමයි අහසින් යන්න පුළුවන් අස්සෙක් පහළ වෙනවා අස්ස රත්නේ. හස්තියෙක් පහළ වෙනවා හත්ති රත්නේ. ස්ත්‍රියක් පහළ වෙනවා ස්ත්‍රී රත්නේ. මේ වගේ පහළ වෙනවා. එතකොට සිවුරංග සේනාවත් එක්ක උදේ කෑමට කලින් සක්විති රජුරෝ අර දිවයින් අතරට ගිහිල්ලා අනුශාසනා කරලා එනවා. අහසින් යන්න පුළුවන් නේ. එතකොට අහසින් ගිහිල්ලා සක්විති රජුරෝ නැගෙනහිර දිශාවේ තියෙන පූර්ව දිහේට උතුරු කුරු දිවයිනට අපරගොයානට ගිහිල්ලා අනුශාසනා කරලා එනවාට. සක්විති රජුරවන්ට. ඒක තමයි කියන්නේ චාතුරන්තෝ විජිතාවි ජනපදත්තාචරියප්පත්තෝ. සතර මහා සාගරේ සීමා කොට ඇති ඒ සතර මහා දෙවයින් සහිතව පාලනය කරනවා. නේ අපිට හිතෙන්නේ මුළු ලෝකෙටම අධිපති වෙනවා සක්විති රජුරු චක්‍රවර්තී කියපුවාම මේ මනුස්ස ලෝකෙ මේ ටික විතරයි කියලා. නෑ. අර හතරම අයිති වෙනවා.
දිවීන් හතරත් එක්ක. ඊළඟට ඒ චක්‍රරත්නේ සහිතේ සක්විති රජුරෝ ඒ පාලනික කලින් මහා මන්දාත සක්විති රජුරලා හිටියනේ බෝසතාණන් වහන්සේ. ඒ කාලේ මහා මන්දාත සක්විති රජුරෝ ඒ සිවුරංග සේනාවත් එක්ක ඔබ ගියා. වටේ. හරිද? ගිහිල්ලා උතුරු කුරු දිවයිනට ගිය වෙලාවේ එහෙම් පිරිසක් ආවා මෙහෙට. ඇවිල්ලා මෙහෙ පදිංචි වුණා. ඒ පිරිස පදිංචි වෙච්ච ප්‍රදේශයට කිව්වා කුරු ජනපදය කියලා. කුරු ජනපදය කියලා කියන්නේ වර්තමානයේ දිල්ලිය. එතකොට ඒ පැත්තේ මිනිස්සු තමයි ඒකේ පදිංචි වෙන්නේ. ඒ ඇවිල්ලා. ඊට පස්සේ අපර ගෝයානෙන් ඇවිල්ලා පිරිසක් පදිංචි වුණා මහා මන්දාත සක්විති රජුරුවත් එක්ක. ඒ පිරිසට කිව්වා අපරන්ත ජනපදය කියලා. හරිද? ඊළඟට පූර්ව විදෙහින් පිරිසක් ඇවිල්ලා පදිංචි වුණා මෙහි. එයාලට කිව්වා විදේහ කියලා. වේදේහ මුනි කියලා කියනවනේ ආනන්දයන් වහන්සේට. විදේහ කියලා කියන්නේ එහින් ආව පිරිස පදිංචිත පැත්තක් කියලා. හරිද? එතකොට මේ විදිහට තමයි මේ ලෝක ධාතු වල ස්වභාවය තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒ සියල්ල පිරිසිදු දකිනවා. හරිද? එතකොට අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ දිගු සසර ගමනේදී මේ වටකුරුල්ලෙකුට වඩා පුංචි ආත්ම භාවයක් ලබන්නේ. බෝසතාණන් වහන්සේ මේ සසරේදී අවීචයක උපදින්නේ. ඒක ධර්මතාවයක්. බෝසතාණන් වහන්සේ මේ සසරේදී කාන්තාවක් වෙලා උපදින්නේ. බෝසතාණන් වහන්සේ බොහෝ වෙලාවට සුගතිය වලම කැරකි පින් පුරෝ තමයි එන්නේ. ඇයි? පිනෙන් අග්‍ර ඵලයට බෝසතාණන් වහන්සේ වැඩම කරනවා. ඒ නිසා ඒ සසර ගමනේදී ඒ බෝසතාණන් වහන්සේ තුල හොඳ ගුණධර්ම වැඩෙනවා. දැන් අපිට මේ දහම් කරුණු එක එක කියන්න එපාය. මේවා හදාගන්න අඩුපාඩු නේද? නැත්තම් අපිට ස්වභාවයෙන් එන්නේ නැහැ. බෝසතාණන් වහන්සේට කියලා දෙන්න කෙනෙක් නැහැ. නේද? බෝසතාණන් වහන්සේ හිත තමයි ඒ තමන්ගේ ජීවිතයේ අඩුපාඩු ඔක්කොම හදාගන්නේ. ඒ අඩුපාඩු හදාගෙන උන්වහන්සේ පින පුරව ගන්නවා. දැන් අපිට පින ගැන කිව්වට හරියන්නේ නැහැ. ආනිසංසත් කියන්න ඕනේ. ආනිසංස කිව්වට හරියන්නේත් නැහැ. ඒවා ලැබෙන ප්‍රතිඵලයේ අස්පනා අපිට දකින විදිහට කියන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේක පිළිගන්නේ. නැත්තම් යන්නේ ඔප්පු කරලා දෙනකම්ම හිත ඇතුළට යන්නේ නැහැ. කොහොම කිව්වන්ට හරියන්නේ නැහැ නෝ කියනවා. මේ බෝසතාණන් වහන්සේට ආයි කිසි දෙයක් නැහැ කියන්න කෙනෙක් නැහැ. නැසෙ තනියම හිත තමයි මේක එන්නේ. එතකොට අපි කොච්චර දුර්වලද බලන්න. නේද? අපි කොච්චර පහළ මට්ටමකද එතකොට ඉන්නේ. එන් කරුණක් කියපුවාම ඒක තේරුම් ගන්න අපිට අමාරුයි කියලා කියන්නේ. ඒක තුල පිළිටන්න අමාරුයි කියන්නේ. ඒක ඔප්පු කළා තමා තුලින් මේක දකිනකන් තමන් එතෙන්ට එන්නේ කියලා කියන්නේ කෙච්චර දුරද ඒකට. නේ? එච්චර අපේ නුවණ බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහා පුරුෂ ලක්ෂණ පිහිටනවා සක්විති රජුවන්ටත් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයේ ලබන ආත්ම භාවයේදී. එතකොට ගෙහෙගෙදර වාසය කළොත් සක්විති රජ වෙනවනේ. ඊළඟට ගෙහෙගේ අතහැරියොත් සම්බුද්ධත්වයේ ලබනවා මහා පුරුෂ ලක්ෂණ තියෙන කෙනා. මේ මහා පුරුෂ ලක්ෂණ ගැන ගොඩාක් ඔබ අහලා තියෙන නිසා, කලිනුත් මේ දේශනා අහලා තියෙන නිසා මම මේකේ තියෙන විශේෂ කරුණු, මේ දේශනාවේ තියෙන විශේෂ කරුණු ටිකක් ඉස්මතු කරලා මේක පෙන්නන්න. මොකද මහා පුරුෂ ලක්ෂණ ගැන ඔබ දන්නවා නේද? මහා පුරුෂ ලක්ෂණ කියන්නේ මේක තියෙනවා සුප්පතිට්ඨිත පාද ලක්ෂණය, යටිපතුල් මනාකොට පොළවේ පිහිටන ලක්ෂණය,
දහසක් අර ඇති රතවලල්ල සහිත නැබ සහිත සියලු අයුරින් පිරිපුන් චක්‍රයෝ මේ කියන්නේ. ඒකෙන් තව තියෙනවා දික් විලුඹ දිගු ඇඟිලි මෘදු යෝන් අත්පා. තරුණ අත්පා වයසට ගියත් භාගතුනාසී තරුණ ස්වභාවයෙන් තමයි පේන්නේ. ඊතා නම්‍යශීලී අත්පා. ගොප්පැටේ උස්ස පිහිටා ඇත්තේ ඕලු මේකුගේ බඳු කෙන්ඩා ඇත්තේ වේ. මේ වගේ මහා පුරුෂ ලක්ෂණ. දැන් බලමු. යම් හේකින් තථාගතයන් වහන්සේ පූර්ව ජාති පෙර ජීවිතවලදී පූර්ව භවයේ පූර්වයේ සිටි තැන්වලදී මිනිස්සු වූයේ කුසල් දහම් වල නොපෙරෙන ස්වභාවයෙන් යුතුව දැඩිව සමාදන් වුණා. කුසල් දහම් වල හොඳට යෙදුණා. මොනවද කළේ? කාය සුචරිතය. කාය සුචරිතය කියන්නේ මොකද්ද? කයෙන් වැරදි කරන්නේ නැත. වචී සුචරිතය. මනෝ සුචරිතේ යෙදුණා. දන් දුන්නා. සිල් රැක්කා. උපෝසත සිල් ආරක්ෂා කළා. මවට උපස්ථාන කළා. පියාට උපස්ථාන කළා. ශ්‍රමණයන්ට වටෙන් කළා. බ්‍රාහ්මණයන්ට වටෙන් කළා. කුල දෙටුවන් පිදුවා. කටපාඩම් කරමින් තියාගත්තද මේව වටිනවා. කරන්න බැරි නම් කටපාඩම් කරලා මුමුණ ඉන්න එතකොට කෙරෙයි. නේද? අනිවාර්යයෙන් මේ ප්‍රතිඵල බලන්න. ඊළඟට අන්‍ය අද කුසල ධර්මයන් යෙදුණා. ඒ කර්මයන් කරපු නිසා බලවත්ව කරපු නිසා වෙච්ච දේ. මොනවද කළේ? කාය සුචරිතය, වාචී සුචරිතය, මනෝ සුචරිතය, දන් දුන්නා, සිල් රැක්කා, උපෝසත සිල් රැක්කා, මවට වටෙන් කළා, පියාට වටෙන් කළා, ශ්‍රමණ බ්‍රාහ්මණයට වටෙන් කළා, කුල දෙටුවන් පිදුවා. මොනවා හම්බෙන්නේ නැද්ද? එක පාරට කියේ සුප්පතිත්ති පාද ලක්ෂ්‍ය හම්බුණා කියලා. නේ? මනාකොට පිහිටන හම්බුනේ නැද්ද? ඒකත් හම්බ වුණා. එක්කම තව ඒකක් තව විස්තර ගොඩක් තියෙනවා. අපිට මේ දේශනාව බලද්දී අර කාරණා විතර අපි හයිලයිට් කරලා ගන්න හදන්නේ. නමුත් ඒක තව ASCII සෑහෙන කරුණු ගොඩක් තියෙනවා. නේ? අපිට නොපෙනෙන මේ හොද්දට සූත්‍ර දේශනාවක් බලද්දී ඒ කරුණු නුවණින් විමස බලන්න මේක මොකද තියෙන්නේ කියලා. එතකොට තමයි තේරෙන්නේ කොච්චර විස්තරයක් මේක ASCII තියෙනවද කියලා. බලන්න ඊතා බලවත්ව කළ බැවින් කය බිඳී මරණින් මතු දෙව්ලෝ උපන්නා. හරිද? එතකොට කාය සුචරිතය, මනෝ සුචරිතය, වචී සුචරිතය. දන් දුන්නා, සිල් රැක්කා, උපෝසත සිල් රැක්කා, මෞපිය උපස්ථානය කළා, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උවටැන් කළා, කුල දෙටුවම් පිදුවා. අධි කුසල ධර්මයන්ගේ යෙදුණ මේ වගේ. මරණිමත් කෙලීම ගිහින් උපන්න කොහෙද? දෙව්ලොව. දෙව්ලොව උපන්නාට පස්සේ මොකක් වෙන්නේ නැද්ද? සියලු දෙවිවරුන්ගේ දිව්‍ය ස්වභාවය ඉක්මවලා දිව්‍ය ආයුෂ තියෙනවා. තවතිසාවේ ආයුෂ කොච්චරද? 92 ලක්ෂයයිනේ. නෑ 92 ලක්ෂ චාතු මහරජගේ. 3 කෝටි 60 ලක්ෂයයි. තවතිසාවේ. නේ? 3 කෝටි 60 ලක්ෂයක් ආයුෂ තියෙන තවතිසාවේ ඒ දෙවරුන්ගේ දිව්‍ය ස්වභාවයේ ඉක්මෝල ආවුසක් තියෙනවා. මොකද්ද කලේ? මෞපිය උපස්ථානයේ කුල දෙටුවම් පිදීම, දන් දීම, සිල් රැකීම, ඊළඟට කාය සුචරිතේ, වචී සුචරිතේ, මනෝ සුචරිතේ. අම්මට තාත්තට උපස්ථාන කරද්දී හිතෙනවද දෙවරුන්ගේ දිව්‍ය ස්වභාවයේ ඉක්මෝල යන ආවුසක් හම්බෙනවා කියලා? ඊළඟට දානයක් හැන්දක් ගානේ පූජා කරද්දී මතක් වෙනවද දෙවරුන්ගේ දිව්‍ය ස්වභාවයේ ඉක්මවල ආවස වැඩෙන එකක් මේ තියෙන්නේ කියලා මේක ASCII. නේ? දැන් බලන්න භාගතුන් වහන්සේ දේශනා කළා දම්පැන් පූජා කරනකොට දානෙත් එක්ක අපිට හිතෙන්නේ බත් බෙදනවා. ඊළඟට වෑංජන බෙදනවා. කැවිලි බෙදනවා. පළතුරු බෙදනවා. ඔවනේ හිතන්නේ? නෑ. හිතන්න ඕන මොකද්ද? ආවුෂ දන් දෙනවා. වර්ණේ දන් දෙනවා.
සැපේ දන් දෙනවා. බලේ දන් දෙනවා. කෑවේ නැති වුණොත් මොකද වෙන්නේ? ආවස අඩු වෙනවා. සතියක් විතර නොකා ඉඳලා බලන්න මොකක් වෙයිද කියලා. ආවස ඉවර වෙනවා. නේ? එහෙනම් කෑම එකක් එක්ක අපි මොනවද දන් දෙන්නේ? ආවස දන් දෙන්නේ. නේද? නොකා හිටියොත් එහෙම දුර්වර්ණ වෙලා යනවා. එහෙනම් දානෙත් එක්ක අපි දෙනවා මොකද්ද? වර්ණේ දන් දෙනවා. නේ? කෑවේ නැතුනොත් එහෙම දවස් දෙකක් එන්නකොට කලාන්ත දාලා ඇදගෙන වැටෙනවා. දුබලයි. නේද? දුබල වෙනව නේද? කායත් දුබලයි, මනසත් දුබලයි. එහෙනම් මොකක්ද දෙන්නේ? බලය දන් දෙනවා. නේ? ආයුෂ, වර්ණේ, බලය. ඊළඟට එකක් තියෙනවා. සැපය. බඩගිනි වේදනාව කියන්නේ සැපයක්ද දුකක්ද? එහෙනම් ඒ දුක නැති කරලා සැපේ දන් දෙනවා. ඒවා දුන්නාම හම්බෙන්නේ දෙන දේනේ හම්බෙන්නේ. යාදිසං ලපති බීජං තාදිසං හරති පලං. යමක්ද දෙන්නේ යමක්ද වපුරන්නේ වපුරන දේ තමයි අසන්න දෙයට හම්බෙන්නේ. එහෙමනම් ඒ විදිහට දන් දීලා උපදින ආත්ම භාවයක් පාසා මොකද්ද ලැබෙන්නේ? ආයුෂ හම්බෙනවා, වර්ණය හම්බෙනවා, සැපය හම්බෙනවා, බලය හම්බෙනවා. දානෙන් දැන් බලන්න. කාය සුචරිතයෙන් ආයුෂ හම්බෙනවා, වර්ණය හම්බෙනවා, සැපය හම්බෙනවා, බලය හම්බෙනවා. දෙව්ලෝ උපන්නත් දෙවුරුන්ගේ ආයුෂ ඉක්මවලා ආයුෂ වර්ණය දෙවුරුන්ට වඩා ලස්සනයි. බලය දෙවුරුන්ට වඩා බලවත්. සැපය දෙව්ලෝ දෙවුරුන්ගේ සැප ඉක්මවලා සැප සම්පත් භුක්ති විඳිනවා. බෝසතාණන් වහන්සේ මේ කරලා තියෙන්නේ. මනුස්ස ලෝකෙට එනකොට බෝසතාණන් වහන්සේ මනුස්ස ස්වභාවයේ ඉක්මවලා රූපෙන් ලස්සන නැද්ද? මහා පුරුෂ ලක්ෂණ නැද්ද? වර්ණය ඇවිල්ලා නැද්ද? රත්තරම් පාට ඇවිල්ලා නැද්ද වර්ණේ? සාමාන්‍ය මිනිසියගේ ස්වභාවය ඉක්මවලා වර්ණය ඇවිල්ලා නැද්ද? රත්තරම් පාට වර්ණේ. සැපය සම්බුදු කෙනෙක් විඳින සැපයක් විඳිනවා. කවර කතාවදයි නේද? සැපේ. බලය තුන් ලෝයේම බලවත්ම කෙනා බුද්ධ බලේ පිහිටවනවා. එහෙනම් බලන්න මේ පින්බලයට කොච්චර දුර ගියාද කියලා. මේකේ රැස් කරගත්ත පින්බලය නේ? එතකොට බලන්න කාය සුචරිතය. අපි කාය සුචරිතය පවත්වද්දී අපිට ආවස වර්ණ සැප බල වැඩෙනවා. වචී සුචරිතේ වඩද්දී ඒත් වැඩෙනවා. ඊළඟට මනෝ සුචරිතේ ඒත් වැඩෙනවා. ඊළඟට දම්පැන් පූජා කරනකොට ඊට සිල් රැකෙද්දී ඒත් හම්බෙනවා. නේද? කොහොමද දැන් බලන්න බීලා ඉන්න කෙනෙක් මත්පැන් වලට අහුවෙච්ච කෙනෙක් නේද? ආවස කිටි කලකින් අවසන් වෙනව නේද එයාලගේ? බීලම මැරෙන අය ඉන්නේ නේ? එතකොට සිල් රකින්න. ඊට පස්සේ බොරු කියලා අහුවෙලා හිරේ විලංගු ළඟලා තාඩන පීඩනට පත් වෙලා විඳෝ ඉන්නවා. ඊළඟට වැඩිකාම සේවනට පෙළඹෙන අය ලෙඩ රෝග හදාගෙන මැරෙනවා. ඊළඟට හොරකමේ ගිහිල්ලා ආවස අවසන් කර ගන්නවා හොරකමින්ම. ඊළඟට සත්තු මරන්න ගිහලා සත්තුන්ගේ පහර කාලා සමහරට ආවස අවසන් කර ගන්නවා. ආවස වර්ණ සැප බල ඔක්කොම අයින් වෙලා යනවා. දුබ්බලම වෙලා යනවා. සිල්පද කඩද්දී. මේ ජීවිතේ විතරක් නෙවෙයි ඊළඟ ජීවිතේත් සසර යනවා. බලන්න තවත් විස්තරයක්. තිරිසන් සතෙකුට දානයක් දුන්නොත් ආත්ම භාව 100ක දීපක් හම්බ වෙනවනේ නේද? එහෙනම් ආත්ම භාව 100කදී ආවුස වර්ණ සැප බල හම්බ වෙනවා. එකම හම්බ වෙනවා. ආත්ම භාව 100කදී. එතකොට සාමාන්‍ය පෘථග්ජන කෙනෙකුට දානයක් දුන්නොත් ආත්ම භාව 1000කදී හම්බ වෙනවා. ඒතර බලන්න කොච්චර ආනිසංස ගොඩක් තියෙනවද මේ බලන්න එක දේශනාවක
මේ කාරණාවක් ඇතුලේ භාගතුනස කොච්චර අර්ථයක් ඉස්මතු කරලා තියෙනවද නේ ඊළඟට බලන්න ශ්‍රමණක් බ්‍රාහ්මණයට උපස්ථාන කර මව්පිය උපස්ථානේ අම්මට තාත්තට සලකද්දී ආවුස වැඩනවා කියලා හිතෙනවද නිකන් හිතලා බලන්න අම්මට තාත්තට අපි උපස්ථාන කළේ නැති වුණොත් අම්මගේ තාත්තගේ ආවුස කෙටි වෙන්නේ නැද්ද අපි උපස්ථානේ ලැබෙන්න අම්මගේ තාත්තගේ ආවුස වර්ධනය වෙනවා නේ අම්මා තාත්තට අපි හොඳ සලකන්නේ නැති වුනහම ඒ ගැන කල්පනා කළාම අම්මගේ ආවුස අවසන් වෙලා යනවා දරුවෝ සලකන්නේ නැහැ කියලා පීඩාවටම නේද අම්මා තාත්තා සතුටින් ඉන්නවා අපි සලකද්දී නේ ඊළඟට අපි හොඳට සලකද්දී අම්මා තාත්තා නාවලා කවලා පොළ හොඳට තියද්දී අම්මගේ තාත්තගේ වර්ණේ බබලනවා අපි සලකන්නේ නැති වුනහම මල මුත්‍ර කොට යදගෙන වැටෙද්දි සලකන්නේ නැති වුනහම දුරු වර්ණ වෙලා යනවා අපි දෙන්නේ යමක්ද කරන්නේ යමක්ද ඒකේ ප්‍රතිඵලය අනිත් පැත්තට එන්නේ අපිට එන්නේ අම්මගේ තාත්තගේ බලේ දුබල වෙලා යනවා අපි සැලකුවේ නැත්තම් අම්මගේ තාත්තගේ සැපේ තුරන් වෙලා යනවා අපි සැලකුවේ නැත්තම් අපි විදිහට කරද්දී අපේ පැත්තට අනිත් පැත්තට අපට හම් වෙනවා විපාකේ ඒ පිරිසට ඒකින් ආවශ්‍ය වර්ණ සැප බල වැඩෙනවා බලන්න මේ හැම එකක් ගානෙම තියෙනවා ඊළඟට කුල දෙටුවම් පුදන එක ඒක නම් භාගතුන් වහන්සේ වෙනම ගාතාවක්ම වදාලානේ මොකද්ද අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං ගුණේන් නුවණින් වැඩිහිටි උතුමන්ට පුද සත්කාර දක්වද්දී ගරු බුහුමන් දක්වද්දී කරුණු හතරක් වැඩෙනවා මොකද්ද ආයුෂ වර්ණ සැප බල හරි නේද කුල දෙටුවම් පිදීම නේ ඒතර බලන්න මේ ටික කරනකොට මේ පින්කම් ටික කරගත්තොත් අපි හිතන්නේ පින ඕනේ අපිට ඉක්මනට අවබෝධයට යන්න ඕනේ කියලා. එහෙම යන්න බෑ. මේකත් එක්ක යන්න. මේ බලන්න ඉස්සරහට තව තියෙනවා මේකේ. මෙතනින් එහාට තව තියෙනවා. මේ ඔක්කොම ප්‍රශ්න නිරවුල්ලා යනවා මේ බලන්න. මේ කියනවා භාගතුන් වහන්සේ දැන් දෙව්ලෝ උපන්නට පස්සේ කරුණු 10කින් බබලනවා අනෙක් දෙවරු ඉක්මෝලා. ඒ තමයි පළවෙනි ටික දිව්‍ය ආයුෂයෙන්, දිව්‍ය වර්ණයෙන්, දිව්‍ය සැපයෙන්, දිව්‍ය ආශ්චර්යයෙන් වෙන වචනයක්. අනෙක් සියලු දෙවරුන්ට වැඩිය දිව්‍ය ආශ්චර්යමත්. ඊළඟට දිව්‍ය අධිපති භාවයෙන් අධිපති වෙනවා. බලන්න. දීපු දේ තමයි හම්බෙන්නේ. කරපු දේ තමයි විපාකෙට එන්න තියෙන්නේ. ඊළඟට තවත් තියෙනවා. දිව්‍ය රූප අනෙක් සියලු දෙවරුන්ට වැඩිය ලස්සන දේවල් බලන්න හම්බෙනවා. දිව්‍ය රූප, දිව්‍ය ශබ්ද, මිහිරි දේවල් අනෙක් දෙවරුන්ට වඩා. දිව්‍ය ශබ්ද ඊළඟට දිව්‍ය රස, දිව්‍ය පහස අර ඔක්කොම හම්බෙනවා. අර සියලු දෙවරුන්ගේ ස්වභාවය ඉක්මවලා යනවා. හරිද? එයින් චුත වෙලා මනුස්ස ලෝකෙට ආවොත් දෙව්ලොවෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට එනකොට මිනිස් ලෝකෙට එද්දී මහා පුරුෂ ලක්ෂණයක් හම්බ වෙනවා. අන්න දැන් අර කීප එක. අපිට මතක තියාගන්න නෝක විතරනේ. අර උඩ ටික ඔක්කොම අතහැරලා මෙතෙන් විතර එන ටක් ගාලා. නේද? මේ විදිහට කරපුවාම මහා පුරුෂ ලක්ෂණය හම්බ වෙනවා කියලා මතක තියාගෙන ඉන්නවා. හැබැයි අර ඒ අතර ටික අතහැරිලා. නේ? එතකොට මහා පුරුෂ ලක්ෂණය හම්බ වෙනවා එතනින් පහළට ආවට පස්සේ මනුස්ස ලෝකෙට ඒ තමයි සුප්පතිට්ඨිත පාද ලක්ෂණය. මනාකොට පොළවේ පිහිටන පාද ලක්ෂණය. මේකෙන් විශේෂ සලකුණක් ගන්න පුළුවන්. මොකද්ද? සුප්පතිට්ඨිත පාද ලක්ෂණය යම් කෙනෙක් තුළ තියෙනවා නම් මනාකොට පොළවේ පිහිටන පාද ලක්ෂණය පිහිටලා තියෙනවා නම් කෙනෙකුට එයා කාමයට යට වෙන්නේ නැහැ. කාමයට අහු වෙන්නේ නැහැ.
මතකද හෙව්වා කවුද? ද්‍රෝණ බමුණත් එවි එහෙමනේ. භාගතුන් වහන්සේ මාගන්දිය බමුණ බැමිණි කියන්නේ කෙලින්ම මේ මෙයාන කාමයට යට වෙගෙන ඉන්නේ නෙවෙයි කියලා. නේ? ඒ කාලේ ශාස්ත්‍රයේ තිබ්බා හොයන ක්‍රමේ. නේ? කාමයට අහු වෙන්නේ නැහැ. එතකොට ඒ සුප්පතිත්ථ පාද ලක්ෂණය තියෙනවා මනාකොට පොළවේ පීඨන පාද ලක්ෂණය. මේක තියෙනවා නම් ගිහි ගෙදර වසන්නේ නම් ධාර්මිකෝ ධර්මරාජු චක්‍රවර්ති රාජයා වන්නේ සක්විති රජ කෙනෙක් බවට පත් වෙන්න එයාට පුණ්‍ය ශක්තියක් තියෙනවා. අර ටික කරලා මොනවද කළේ? කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය. ඊළඟට දන් දුන්නා, සිල් රැක්කා, උපෝසත සිල් රැක්කා, මෞපිය උපස්ථානය කළා, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සැලකුවා, කුල දෙටුවම් පිදුවා. තව යම් අතිකුසල ධර්මයන් ඇද්ද? ඒවැයි නියලුණා. එතකොට සිව්මහා සමුදුරු සීමා කොට ඇති මේ පෘථිවි තලය පාලනය කරන සක්විති රජ කෙනෙක් වෙනවා. එතකොට ඒ සක්විති රජුරවන්ට පාලන මාණික්‍යතේ විස්තර වෙනම තියෙනවා. ඒ කියන්නේ හස්ති රත්නය, අස්ව රත්නය, චක්‍ර රත්නය, මණි රත්නය, ඉස්සිරි රත්නය, ගෘහපති රත්නය, පරිනායක රත්නය. එතකොට සක්විති රජ වුණාට පස්සේ අර පින් බලයට කුමක්ද ලැබෙන්නේ? මිනිස්සු කිසිදු සතරෙකු විසින් විරුද්ධකාරයෙකුට මඩින්න බෑ. කිසි කෙනෙකුට මඩින්න බෑ. අර මහා පුරුෂ ලක්ෂණේ තියෙනවා නම් කෙනෙක් තුල. ඒකට අදාළ වෙන පින රැස් වෙලා තියෙනවා නම් තව කෙනෙකුට යාව යට කරගෙන යන්න බෑ. මඩින්න බෑ. පහත් කරන්න බෑ. වචනකින්වත් පහතට දාන්න බෑ. මඩින්න බෑ. ඒ පින්බලයේ තියෙන කෙනා ඉහළයි. එයා හැමතිස්සෙම ඉහළ ඉන්නවා. පහළට යන්නේ නැහැ එයා. එතකොට ගිහි ගෙදර ඉන්නකොට එහෙනම් එකක් මතක තියාගන්න ඕනේ. බෝසතාණන් වහන්සේව මඩින්න බෑ කාටවත් එහෙනම්. අර පින්බලේ. දැන් අපි නේද ටෙලිනාට්‍ය වලින් බෝසතාණන් වහන්සේ බලනකොට බෝසතාණන් වහන්සේ ඉක්මෝලා රජමාලිගාවේ මිනිස්සු කෑකෝ ගහනෝනේ. බෝසතාණන් වහන්සේට කතා කරන්න දෙන්නේ නැහැ. සමහරට බෝසතාණන් අඬ ඉන්නවා. මෙහෙම චරිතනේ. එහෙම නැහැ. බෝසතාණන් වහන්සේ මඩින්න බෑ. ඒ පින්බලේ. ඒ නොසැලී ඉන්න හැම තැනකම අනිත් ඔක්කොම යටයි බෝසතාණන් වහන්සේට. වචනයක් පිට වෙන්නේ නැහැ. කාගෙන්වත්. එච්චර බලවත් පින්බලයක්. එතකොට ගෙහිගේ නෙක්වෙච්ච ගමන් බෝසතාණන් වහන්සේට නෙක්මුණාට පස්සේ ලොව වසා ඇති මෝඩ පාටලය ඉවත් කළ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එතකොට කුමක්ද අර මහා පුරුෂ ලක්ෂණය නිසා ඒ රැස් කරගත්ත පින්බලය නිසා ලැබෙන දේ යම් මොහොතක බෝසතාණන් වහන්සේ ගිහිගේ අතහරිනවද? ඒ අතහැරපු මොහොතේ පටන් ආයේ ඒ බෝසතාණන් වහන්සේගේ සිතට රාග සිතුවිල්ලක් උපද්දන්න කිසි කෙනෙකුට බෑ. ද්වේෂ සිතුවිල්ලක් උපද්දන්න කිසි කෙනෙකුට බෑ. මෝහ සිතුවිල්ලක් උපද්දන්න කිසි කෙනෙකුට දැන් බෑ. එහෙනම් බෝසතාණන් වහන්සේ මේ පින්බලෙත් එක්ක ගිහිගේ රැඳෙන එක තමයි මේ තියෙන්නේ. ගිහිගේ රැඳිලා ඉන්නකම් මඩින්න බෑ. යටපත් කරන්න බෑ. පහළට දාන්න බෑ බෝසතාණන් වහන්සේව. යම් විටක බෝසතාණන් වහන්සේ ගිහිගේ අතහරිනවද? අතහැරපු ගමන් ආය රාග සිතුවිල්ලක් නැහැ. ආය ද්වේෂ සිතුවිල්ලක් නැහැ. ආය මෝහ සිතුවිල්ලක් නැහැ. ආය උපද්දන්න කිසි කෙනෙකුට බෑ. හොඳට බලන්න. එදා ගේට්ටුව ළඟදී මාරයා පෙනීట్లా කිව්වනේ අහසින්දලා යන්න එපා කිව්වා. නේ? යන්න එපා.
තව දවස් 7කින් සක්විති මණික පහළ වෙනවා කිව්වා. නේද? එතකොට බෝසතාණන් වහන්සේ කෙලින්ම තීරණය කළා මේ ඉන්නේ මාරය කියලා. තියෙන නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා මිලින්ද රජුරෝ ගැන. බැරි වෙලාවත් දවස් 7කින් සක්විති මණික පහළ වුණා නම් බෝසතාණන් වහන්සේ ගෙදර නවතිනවද කියලා අහනවා. මණික පහළ වුණා නම් සක්විති මණික බෝසතාණන් වහන්සේ නවතිනවද ගෙදර කියලා අහනවා. එතකොට නාගසේන මහරහතන් වහන්සේ උත්තර දෙනවා සක්විති මණික පහළ වුණත් බෝසතාණන් වහන්සේ ගෙදර නවතින එක නවත්තන්න බෑ. මේ ගෙදර අතහැරින එක නවත්තන්න බෑ කියනවා. එතකොට අහනවා ඇයි කියලා. එතකොට කියනවා බෝසතාණන් වහන්සේ අසංකේය 4කුත් තව කල්ප ලක්ෂයක් එක දිගට අනිත්‍ය මෙනෙහි කර ඇවිල්ලා අනිත්‍ය දැන් ප්‍රකටයි කියනවා. දකින්නකොට අනිත්‍ය පේන ඔක්කොම. දුක දැක ඇවිල්ලා මෙනෙහි කර ඇවිල්ලා දැන් බලනකොට ඔක්කොම දුක පේනවා. බලන බැල්මෙන් පේනවා ඔක්කොම. අනාත්මේ තමාගේ වසඟේ පවත්තන්න බැරි ස්වභාවය මෙනෙහි කර ඇවිල්ලා දැන් බලන බැල්මටම අනාත්මේ පේනවා තමාගේ වසඟේ පවත්තන්න බෑ කියලා. නිසා දකිනකොට ඔක්කොම අතහැරෙනවා. අපිට මොකද වෙන්නේ? දකිනකොට ඔක්කොම අල්ල ගන්නවා. අරකත් මගේ, මේකත් මගේ, අරයත් මගේ, මෙයත් මගේ. නේ? ඔක්කොම අල්ල ගන්නවා. බෝසතාණන් වහන්සේ එසැනින් අතාරිනවා. හරිද? එතකොට ඇහුවා නාගසේන මහරහතන් වහන්සේගේ බැරි වෙලාවත් සක්විති කරන පහළ වුණා. උපමාවක් කිව්වා. අනවතත් විලේ වතුර ගංගානම් ගඟට එනවා. ගංගානම් ගඟ දිගේ ඒක ගලාගෙන ගිහිලා මහා සාගරයට වැටෙනවා. මහා සාගරයෙන් වතුර ගිහිලා පාතාල මුඛයට වැටෙනවා. ඒ පාතාල මුඛයට වැටිච්ච වතුර ටික ආපහු සාගරයට ඇවිල්ලා සාගරයේ දිගේ ගංගානම් ගඟට ඇවිල්ලා ගංගානම් ගඟ දිගේ අනවතත් විලට ගිහිලා පිරෙයිද කියලා අහනවා. එතකොට රජු කියන ස්වාමීනි එහෙමනම් වෙන්න බෑ පිරෙන්න එහෙම උඩට යන්න බෑ කියනවා. රජතුමනි බැරි වෙලා හරි එහෙම උඩට යන්න පුළුවන් කියනවා. රජු කියන වෙන්න බෑ බැරි වෙලා හරි යන්න පුළුවන්. හැබැයි බැරි වෙලාවත් එහෙම ගියත් බෝසතාණන් වහන්සේ ගියත් අරනික නවත්තන්න බෑ කියනවා. අරක වතුර ටික උඩට යන්න පුළුවන්. හැබැයි මේක නවත්තන්න බෑ. එච්චරට බලවත් පින්බලේ. යම් විටක බෝසතාණන් වහන්සේ ගිහිගේ අතහැරියාද ඒ මොහොතේ පටන් ආයි බෝසතාණන් වහන්සේගේ හිතේ රාගසිතිවිල්ලක් උපදින්නේ නැහනේ. ද්වේෂසිතිවිල්ලක් නැහැ. මෝහසිතිවිල්ලක් නැහැ. කොමක්ද හේතුව? දැන් බලන්න. කාය සුචරිතේ අපි මේ කාය සුචරිතී කරන්නේ කොච්චර බලවත්ද කියලා බලන්න අනාගතයට. වචී සුචරිතය. දැන් මේ වචනේ රැකගෙන වචනේ සංවර කරගන්න එක කොච්චර බලවත්ද අනාගතයට. මනෝ සුචරිතය. දැන් මේ මනස සංවර කරගන්න එක කොච්චර බලවත්ද අනාගතයට. දානය. දන් හැන්දක් පූජා කරද්දී අපිට නොතේරුණාට කොච්චර බලවත්ද ඒක. දන් හැන්ද. නේ? ආයි රාගසිතිවිල්ලක් උපදින්න බෑ බෝසතාණන් වහන්සේට. දේශසිතිවිල්ලක් උපදින්න බෑ කිසි දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, නාගයෙකුට, ශ්‍රමණක් බ්‍රාහ්මණ කිසි කෙනෙකුට ආයි රාගසිතිවිල්ලක් උපදින්න බෑ. දේශසිතිවිල්ලක්, මොහසිතිවිල්ලක් උපදින්න බෑ. මව්පිය උපස්ථාන කරනකොට, අම්මට තාත්තට උපස්ථාන කරනකොට නේද? සමහරට අම්මා ද්වේෂයෙන් ඉන්නවා අපිට උපස්ථාන කරන්නේ නැහැ කියලා. ඔබ උපස්ථානේ අතාරින්න එපා. ඒකේ විපාකේ කාටද? අපි කරද්දි සමහරට අපිට එකකින් ප්‍රතිඵලයක් නැහැ වගේ පේන්න පුළුවන්. නෑ ප්‍රතිඵලය තියෙනවා. මේ ප්‍රතිඵල. නේ? අපි මොකටද මෙච්චර සලකන්නේ කියලා හිතෙන්න පුළුවන්. මෙන්න ප්‍රතිඵල. මව්පිය උපස්ථානේ අම්මට තාත්තට සලකද්දී කුල දෙටුවම් පුදද්දී ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට සලකද්දී
මොනවද ප්‍රතිඵල කියලා අහන්න පුළුවන්. මෙන්න ප්‍රතිඵල. මේව කර කර නිවන් දකින්න පුළුවන්ද කියලා අහයි. මෙන්න ප්‍රතිඵල. ආයි රාග සිතුවිල්ලක් උපදින්න බෑ. ද්වේෂ සිතුවිල්ලක් උපදින්න බෑ. මෝහ සිතුවිල්ලක් උපදින්න බෑ. මෙන්න ප්‍රතිඵල. බලන්න බෝසතාණන් වහන්සේ ගීගේ එතන අතහැරියා. ගේට්ටුව ළඟදී ගීගේ අතහැරලා යද්දි මාරයා එතනදී තමයි අදිෂ්ඨාන කරගන්නේ. රාග සිතුවිල්ලක් උපද්දපන් මං අල්ල ගන්නම්. ද්වේෂ සිතුවිල්ලක් උපද්දපන් මං එතනින් අල්ල ගන්නවා. මෙතන මට පොයින්ට් එක. මං එතනින් අල්ල ගන්නවා. මෝහ සිතුවිල්ලක් උපද්දපන් මං එතනින් අල්ල ගන්නවා. ඇල්ලුවද? මෙන්න මහා පුරුෂ ලක්ෂණ ලැබිච්ච එක දැක්කද? සසරේ පින්බලේ ඕනේ කියලා කියන්නේ. මේකට යන්න සසරෙන් එතරට යන්න. දැන් කොච්චර ප්‍රබලව පින්බලේ ඇවිල්ලාද? නේද? රැස් කරපු පින්බලේ තමයි තමාව රකින්නේ දැන්. මේ ලෝකේ තියෙන වටිනාම දේ අපිට අපි රැස් කරන පින්බලේ. හොඳට පින රැස් කරගන්න. නේ? සල්ලි තියනවටත් වඩා මුළු කෝටි ගණන් සල්ලි හම්බ කරනවටත් වඩා ගෙවල් දොරවල් හදනවටත් වඩා යාන වාහන ගන්නවටත් වඩා තනතුරු නම්බුනාම පස්සේ දුවනවටත් වඩා ධර්මල්ලෝ පෝෂණය කර කර යනවටත් වඩා ඉන්ෂුරන්ස් දානවටත් වඩා වටිනාම දේ මොකද්ද? පින තියෙනවා නම් ඉන්ෂුරන්ස් ඕනේ නැහැ. සැබෑම ඉන්ෂුරන්ස් එක මොකද්ද? පින තියෙනවා නම් ගලේ ගහලවත් මරන්න බෑ නේද? ආ ඉන්ෂුරන්ස් ඕනේ නැහැ. එහෙනම් මොකද්ද ඉන්ෂුරන්ස් එක? පින. තනතුරු නම්බනාම නැත්තම් බය වෙන්න එපා. පින උපද්දන්න. මේ සක්විති රජ වෙන්න පුළුවන්. ඊට වැඩිය තව තනතුරක්. සම්බුද්ධත්වයේ කරා බෝසතාණන් වහන්සේගේ පින් බලයකින් නම් අග්‍රම තැනට ගියෙත් ඒකෙන් නම් ආයේ මොනවද තවනවද ගන්න තියෙන්නේ නේද? යාන වාහන ගෙවල් දොරවල් වත පිටියට කර දේපල වෙනුවෙන් නැහෙනේකේ පින උපදන්න සක්විති රාජ සම්පත්තිය හම්බ වෙනවා. සතර මහා දිවයිනම පාලනය කරන්න හම්බ වෙනවා. ආයේ මොනවද නේද? මේ නම් මොකද්ද වටිනාම දේ? පින. මුළු ජීවිත කාලෙම කැප කරන එක මේ නිකරුණේ කැප කරන ජීවිතේ වෙන වෙන දේවල් වලට පින වෙනුවෙන් කැප කළොත් කවදාකවත් වරදින්නේ නේද? නිවන් මඟට වැටෙනවාමයි මේ යන මගත. මේ බලන්න මේ ටික කළා මේ එක කාරණා මේ කරුණ එක මහා පුරුෂ ලක්ෂණයක් ගන්න බෝසතාණන් වහන්සේ කරපු දේ නිසා ලැබිච්ච ප්‍රතිඵලය දැන්. ඒකේ අග්‍රඵලය බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයේ දක්වාම වැඩම කළා. එතෙන්ට අරගෙන යන්න මොකද්ද බලපෑවේ? බලන්න. ආයි බලන්න. කාය සුචරිතේ, වචී සුචරිතේ, මනෝ සුචරිතේ, දානය, සීලය, උපෝසත සීලය, මෞපිය උපස්ථානේ, ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට වටෙන් කිරීම, කුල දෙටුවන් පිදීම. නේ? බලන්න එච්චර දුරකට ඒක අරගෙන ගියානේ. දෙව්ලොවත් එක්ක කරගෙන ගිහිල්ලා දෙවරුන්ගේ දිව්‍ය ස්වභාවයේ ඉක්මෝල ආවුස වර්ණ සැප බල දිව්‍ය අධිපති භාවයේ ආශ්චර්ය ඒ ඔක්කොම දීලා දිව්‍ය රූප ශබ්ද ගන්ධ රස පහසක් දීලා ඒ ඔක්කොම සැප සම්පත් භුක්ති විඳලා අවසානයේ මෙන්න ආනිසංස මේ වගේ මේ කරන්නේ වේ ආනිසංස මේ දැක්කනේ දැන් හිතන්න මම මුලදිම කිව්වේ අපිට මේකක් තේරුම් ගන්න ආනිසංස එකක් ගානේ කියන්න ඕනේ. එතකොට තමයි හිතට යන්නේ. මේක කියවලා තේරුම් ගන්න බෑ. අහලා තේරුම් ගන්න බෑ. එකක් පැහැදිලි කරලා දෙන්න ඕනේ. එතකොට තමයි යන්නේ. දැන් අපි මේ දේශනාව කී වතාවක් ඇහුවද අපි? මේ දේශනාව කී වතාවක් අපි කියවන්නේ නැද්ද? මෙච්චර ගොඩක් මේක ASCII තියෙනවා කියලා තේරෙන්න හිතන්නම ඕනේ. හිතද්දි තමයි තේරෙන්නේ මේ කොච්චර අර්ථයක් භාගතුන් වහන්සේ මේකෙන් දීලා තියෙනවද කියලා. එතකොට කිසිවෙකු විසින් නොමැඩලිය හැකි බුදු කෙනෙක් බවට පත් වෙනවා
මේ මහා පුරුෂ ලක්ෂණي ලබද්දී බලන්න මේ භාග්‍යතුන් වහන්සේ මෙච්චරයි මේක දේශනා කළේ සූත්‍ර දේශනාවේ ඒ සුප්පතිට්ඨිත පාද ලක්ෂණය කියන. නමුත් මේ දේශනාවට නැතුව තව අපිට මේකෙන් සුප්පතිට්ඨිත පාද ලක්ෂණය මේකත් එක්ක තව ආපු දේවල් දැන් භාග්‍යතුන් වහන්සේ දැන් මේ දේශනාව මේක කොටසෙන් භාග්‍යතුන් ඉවරයි. නමුත් මේ මහා පුරුෂ ලක්ෂණෙත් එක්ක බලන්න බෝසතාණන් වහන්සේ බොමැඩදී සම්බුද්ධත්වයේ ලැබපු මොහොතේ පටන් පිරිනුවම් මංචකයේ දක්වාම බෝසතාණන් වහන්සේ තබන පීවරක් පාසා එක වැලි කැටයක් පොළොවේ උඩට ඉසිලා තියන්නේ නෑනේ. මඩ බිඳක්, කටු කෑල්ලක්, ලීකෝටු කෑල්ලක් බෝසතාණන් වහන්සේට පෑගෙන්නේ නෑනේ. ඒ සිරිපතුලට නේද? ඒ සිරිපතුල මනාකට පොළොවේ පිහිටන සිරිපතුලට දස දිශාවෙන්ම මල් අරගෙන ඇවිල්ලා දරති මාතාව ඇවිල්ලා මල් පූජා කරනවා. ආනන්දයන් වහන්සේ අවුරුදු 25ක් උපස්ථාන කර පිටිපස්සෙන් වඩිනවා. ආනන්දයන් වහන්සේට කවදාකවත් භාගතුන් වහන්සේ සිරිපතුල තබපු තැනක් පෑගිලා නැහැ. දරති මාතාව වැලි ටිකක් ගෙනල්ලා වහනවා. සුප්පතිට්ඨිත පාද ලක්ෂණේ ලැබිච්ච පින් බලේ බලන්න. අදටත් ලෝකේ වැඩිපුරම වඳින්නේ භාගතුන් වහන්සේගේ සිරිපතුලට. අපි සිරිපාදේ තරණය කරන්නේ කඳු නගින්නේ. සීතලේ ගැහි කඳ නගින්නේ සිරිපතුල වන්දනා කරන්න. නේද? සුප්පතිට්ඨිත පාද ලක්ෂණය සහිත සිරිපතුල ඒ සිරිපාදේ තවද්දි නිල් මැණිකුඩ තියද්දී මැණික් වස්සක් වැස්සා. තාම හම්බෙනවා මැණික්. මහා පුරුෂ ලක්ෂණයක් ලැබෙන රසරි රැස් කරගත්ත පින්වල ප්‍රතිඵල තවත් ඒ. භාගතුන් වහන්සේ යෝනක දේශයේ මකුලකාරාමයට වැඩලා සිරිපතුල පිහිටුවා. අද මිසදිටුවන් වදිනවා මක්කම විදිහට. වැඩිපුරම ලෝකේ වැඳුම් ලබන්නේ භාගතුන් වහන්සේගේ සිරිපතුල. විෂ්ණුපාද ටෙම්පල් විෂ්ණුගේ පාදේ කියලා විෂ්ණු පුරාණේ කියනවා බෝසත අපේ බුදුරජාණන් වහන්සේ විෂ්ණුගේ 9 වෙනි අවතාරය කියලා. ඒ නිසා ඒ භාගතුන් වහන්සේගේ එතන සිරිපතුලට විෂ්ණුපාද කියලා කියන්නේ ඉන්දියාවේ ගයාවේ විෂ්ණුපාද ටෙම්පල් එකේ භාගතුන් වහන්සේ සිරිපතුලක් තියෙන වැඩිපුරම වැඳුම් ලබනවා සිරිපතුලට. සච්චබද්ද පර්වතයේ භාගතුන් වහන්සේ සිරිපතුලක් පිහිටුවා. අද වැඳුම් ලබනවා මිසදිටුවන්ගේ තිරුපති විදිහට. එහෙනම් බලන්න මේ ලෝකෙ වැඩිම වැඳුම් ලබන තන මිසදිටුවන්ගෙන් පවා දෙවිය බ්‍රහ්මීන්ගෙන් පවා වැඳුම් ලබන සිරිපතුල් ලැබුණේ කොහෙන්ද භාගතුන් වහන්සේට? මේ තියෙන්නේ කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය, දන් දීම, සිල් රැකීම, උපෝසත සිල් රැකීම, මෞපිය උපස්ථානේ. භාගතුන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ නේද දෙවිවරුන් එතුවා භාගතුන් වහන්සේගේ දේහයේ අලුත් කපපුලුන් වට 500යි විශ්වකර්ම දීපුත්‍රය පහළට බහැලා කපපුලුන් 500යි රෙදි වට 500යි රන් දෙනක බහලා රන් දෙනකින් වැහැව්වා. සඳුන් දරසෑයක තියලා සම්පූර්ණ දේහ වහලා තියෙනවා. අර කොම පලාගෙන ඇවිල්ලා සිරිපතුල ඇවිල්ලා මහා කස්සප මහ රහතන් වහන්සේ නාල්තලේ පිහිටියානේ. සිරිපතුල කොයිතරම් ආශ්චර්යද නේද? සුප්පතිට්ඨිත පාද ලක්ෂණේ පිහිටි භාගතුන් වහන්සේගේ සිරිපතුල. ඒ තරම් ආනුභාව සම්පන්නයි. ඒ තරම් ආශ්චර්යයි. රජවරු, සිටුවරු, මැති ඇමතිවරු ඒ සිරිපතුල අල්ල වැඳ කොච්චර අඬන්නේ නැද්ද? නේද? ඒසා ආනුභාව සම්පන්නුනේ සිරිපතුලක්. ඒසා ආනුභාව සම්පන්නුනේ කොහොමද? කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය, මෞපිය උපස්ථානේ, කුල දෙටුවම් පිදීම. මතක් කරලා බලන්න දැන් අම්මට තාත්තට සලකන්න බැරි වෙච්ච අයට මෞපිය උපස්ථානයෙන් මෙහෙමනම් මෞපිය උපස්ථානය නොකරද්දි කොහොමද අනිත් පැත්තට? අම්මට තාත්තට සැරවර වෙච්ච ඒවට අනිත් පැත්තට හම්බෙද්දි කොහොම එනවද ඇද්දවා?
නේ සිල්පද කඩණේවට කොහොම අනිත් පැත්තට කැරකිලා එනවද? දම් පැන් දිනේවට ගරහනකොට අනිත් පැත්තට කොහොම කැරකිලා එනවද නේ? මේ විපාකේ මේ විදිහට එනවා නම් ඒකේ අනිත් පැත්තට එන්න එපායි. නේ හොඳට හිතන්න. බුදු කෙනෙක් ලෝකයට දායාද කරන්නේ පින් බලයකින්. ඒ පින මේ විදිහටයි බෝසතාණන් වහන්සේ රැස් කරගත්තේ. ඒතකොට බෝසතාණන් වහන්සේ සසරේ එද්දී හොඳට බලන්න එක ජාතකයකවත් අපිට හම්බ වෙනවද බෝසතාණන් වහන්සේට අම්මට සලකන එක මෙන්න මෙතෙන්දි බෝසතාණන්සට මග හැරුණා කියලා? තාත්තට සලකන එක මෙන්න මෙතෙන්දි මග හැරුණා කියලා? නෑ. මව්පිය උපස්ථානේ කුල දිටුවම් පුදන එක නේ? කුල වැඩි හිටිකවර දැන් බලන්න එක තැනකදී තියෙනව නේද? අර බමුණෙක් ආවේ ධර්මයට දන් දෙන්න ඕනේ කියලා. එතකොට භාගතුන් වහන්සේ වදාළේ එහෙනම් බමුණ ආනන්දයන් වහන්සේ ධර්ම භාණ්ඩාගාරික ගිහිල්ලා ආනන්දයන් වහන්සේට දන් දෙන්න කිව්වා. ඒතර ධර්මයට දන් දුන්නේ නැහැ කිව්වා. මෙයා දාන එකක් හදාගෙන ඔළුවට තියාගෙන සුදු රෙද්දකින් වතාගෙන ආනන්දයන් වහන්සේ ළඟට ගිහින් තිබ්බා. තියලා කිව්වා අද පයින් බෑ. මේ භාගතුන් වහන්සේ වදාළේ ධර්මයට දන් දෙන්න නම් ඔබ වහන්සේට දන් දෙන්න කිව්වා. මේ දැන් වළඳන්න ඕන කිව්වා. මට ධර්මයට දන් දෙන්න භාගතුන් වහන්සේ වදාළේ දැන් වළඳන්න කිව්වා. එතකොට ආනන්දයන් වහන්සේ කල්පනා කළා. ආනන්දයන් වහන්සේ වදාලා වමුණ මම ඉතින් ධර්මයේ මතක තියාගෙන ඉන්නවා විතරනේ. ඔව් සාරිපුත්යන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ විසින් කරකවන ධර්ම චක්‍රය ඒ අයුරින්ම කරකවන කෙනානේ. ධර්මයේ සේනාධිපතිනේ සාරිපුත්යන් වහන්සේ. අපි දෙන්නම යන් කිව්වා. දෙන්නම ගිහිල්ලා සාරිපුත්ත මහ රහතන් වහන්සේට පූජා කරමු කිව්වා. දැන් ආයෙ ඔන්න උස්සගෙන යනවරක. අරගෙන ගිහලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ තිබ්බා. දැන් පනින්න බෑ. භාග්‍යතුන් වහන්සේ වදාලේ දැන් මට දන් දෙන්න කියලා තියෙනවා. ඒ නිසා මම කල්පනා කරුවා මම ධර්මයේ මතක තියාගෙන ඉන්නවා විතරනේ. ඒ නිසා සුදුසුම කෙනා ඔබ වහන්සේ. ඔබ වහන්සේනේ ධර්ම චක්‍රේ කරකවන කෙනා ඒ විදිහටම මේ දාන එක සුදුසු ඔබ වහන්සේට මට නෙවෙයි කිව්වා. දැන් පිළිගන්න කිව්වා. සාරිපුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රේසරයිනේ. කල්පනා කරුවා හරි. අපි මේක කොහොම අරගෙන යම් භාග්‍යතුන් වහන්සේ ළඟට. අර දාන එක අරගෙන සාරිපුත් මහ රහතන් දාන එක අරගෙන යනවා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ තියලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ උපාසක මහත්තයට කියලා තියෙනවා ධර්මයට දන් දෙන්න නම් ආනන්දයන් වහන්සේට දන් දෙන්න කියලා. දැන් ආනන්දයන් වහන්සේ මාව හොයාගෙන ආවා කිව්වා. මම ධර්මයේ කරකවන ධර්මයේ සේනාපති කියලා. මම ඉතින් කල්පනා කළා මම ධර්මයේ සේනාපති විතරයිනේ. ධර්ම නේත්‍ර භාග්‍යතුන් වහන්සේ. ඒ නිසා මේ දානේ සුදුසු භාග්‍යතුන් වහන්සේටයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේක පිළිගන්න කියලා භාග්‍යතුන් අතර පූජා කළා. භාග්‍යතුන් වහන්සේ වදාලා ආනන්දේ සුදුසු දේ සුදුසු තැනටම කරකිනවා කිව්වා. අතීතෙත් එහෙමයි කියලා විස්තරයක් කිව්වා. රජ්ජුරුවයි පුරෝහිත බමුණයි පිටත් වුණා කිව්වා. රටේ මිනිස්සු සුවසේ ඉන්නවද කියලා බලන්න. අද ලංකාවේ ගියොත් ඉවරයි. ඊට පස්සේ ඔන්න පිටත් වුණා. ඔව් මිනිස්සු සුවසේ ඉන්නවද කියලා බලන්න. ගියාට පස්සේ දැන් සාමාන්‍ය මිනිස්සෙකි වෙසින් තමයි ගියේ. ගියාට පස්සේ දැන් ඔන්න අම්බලමක් ළඟ වාඩි වුණා පුරোহিত බමුණයි රජුරුවේ. වෙස්වලාගෙන හිටියේ. මිනිස්සෙක් එතන යනවා බත් එකක් අරගෙන. පුරোহিত බමුණ අඳුනගත්තා. මේ ඉන්නේ අපේ රජුරුවන්නේ පුරোহিত බමුණනේ කියලා. ගිහිල්ලා බත් එක ගිහිල්ලා දුන්නා පුරোহিত බමුණට. පුරোহিত බමුණ කියනවා ඔබ මාව විතරද හඳුනගත්තේ මේ ඉන්නේ රජුරුවනේ. අපි මේ බත් එක දෙමු රජුරුවන්ට කියලා රජුරුවන්ට දුන්නා. එතකොටම ආසෙන් ඉර්ෂීන් වහන්සේ නමක් ඇවිල්ලා අම්බලම එහා පැත්තේ එහෙම වාඩි වුණා. රජුරුව කල්පනා කළා මේ බත් එක හොඳ මට නෙවෙයි මේ ඉර්ෂීන් වහන්සේට දෙන්න ඕනේ කියලා ඉර්ෂීන් වහන්සේට පූජා කළා.
එතකොටම තව එහා පැත්තෙන් ඍෂින් වහන්සේ දැක්කා පසේ බුදුරජාණන් වහන්සේ නම පිණ්ඩපාතේ වඩිනවා. ඍෂින් වහන්සේ බත් එක අරගෙන ගිහිල්ලා පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. මේක ගැලපෙන්නේ මට නෙවෙයි. මේ පසේ බුදුරජාණන් වහන්සේටයි මේක ගැලපෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය එදත් උපාසක මේ උපාසකමයි. එදත් පුරෝහිත ආනන්ද ඔබ. එදත් අර රජ්ජුරුව වෙලා හිටියේ සාරිපුත්‍රයන් වහන්සේ. එදත් ඍෂීන් වහන්සේලා හිටියේ තථාගතයන් වහන්සේ කිව්වා. සුදුසු දේ සුදුසු තැනටම කරකිනවා කිව්වා. බලන්න බෝසතාණන් වහන්සේ තිතා කල්පනා කළ ඍෂීන් වහන්සේ විදිහට වැඩිපුරම සුදුසු කෙනා පසේ බුදුරජාණන් වහන්සේ කියලා පසේ බුදුරජාණන්ට පූජා කළා. ඒ කාලේ ඉඳලා කොළ දෙටුවම් පෙදීම වැඩිහිටි ගෞරවය. කොළ දෙටුවම් පූදන එක සුදුසු කෙනා තෝරන එක නේ බලන්න. එතකොට බෝසතාණන් වහන්සේගේ චරිතයේ දිගට මේක තියෙනවා නේ. දැන් හොඳම අවස්ථාවනේ අපිට දැඩිවම හිටපු එක බෝසතාණන් වහන්සේ මෝගපක්ක ජාතකේ. එතෙන්දිනේ බෝසතාණන් දැඩිවම අදිෂ්ඨාන පාරමිතාව දැඩිවම හිටියේ එකේ. අම්මට තාත්තට දැඩි විනා නේ. අංග විකල දරුවෙක් වගේ හිටියානේ නේ. අවුරුද්දක් මල මූත්‍ර ගොඩේ තියලා තියෙන හොදන්න නැතුව අතපයත් හොල්ලන්නේ. එහෙම ඉන්නවා. යටින් ගින්දර දානවා ඇඳ යටි. ඇඟේ දියපට්ට දානවා. ඒත් ඉන්නවා ඉවසගෙන. අතපය හොල්ලන්නේ. ඊට පස්සේ බය කරනවා. සක්පිඹල ඇඳ යටින් ඉඳලා හැංගිලා බය කරනවා. ඊට පස්සේ ලස්සන තරුණ වියට ආවට පස්සේ අවුරුදු 16ක් මේක කළා. ඒක විදිහට හිටිය බෝසතාණන්. ඊට පස්සේ තරුණ ලස්සන රූමත් කාන්තාව අරගෙන ඇවිල්ලා ඇඟ උඩ නග්ගලා එහාට මෙහාට කැරකෙනවා. බෝසතාණන් දිව තල්ලට තද කරගෙන රාගසිතක් නොපොදව ඉන්නවා. අවුරුදු 16ක් එක එක කළා බැරි වුණා. එකම ඉරියව්වෙන් අතපය හොල්ලන්නේ නැතුව ඉපදිච්ච කාලේ ඉඳලා මාස දෙකකින් විතර පටන් ගන්නේ අවුරුදු 16ක් එකම ඉරියව්වෙන් ඉන්නවා. හිල්ලෙන්නේ නැතුව ඇඳේ වැතිරිලා අංග විකල දරුවෙක් වගේ ඉන්න ඕනේ කියලා. ඉඳලා අන්තිමට බෝසතාණන් වහන්සේ තීරණය කරනවා දැන් පිටත් වෙන්න ඕනේ යන තාත්තා කියනවා. දත් සුදුසු රජුගේ මහා මායාදේව හිටියේ අම්මයි තාත්තටයි. බෝසතාණන් වහන්සේ ඒ වෙලේ කල්පනා කරනවා දැන් තාත්තා කිව්වා මේක අංග විකල දරුවෙක් මේක හරියන්නේ නැහැ. ඔළුව කුඩු වෙන්න ගහලා කැලියට ගිහින් ඇදලා දාන්න කිව්වා. මරලා දාන්න කියලා. රජකුමාරයන්ට කරලා දෙන්න ගිහින් මරලා දාන්න කිව්වා. අම්මා විලාපතියද්දි අඬද්දි බෝසතාණන් වහන්සේට හිතෙනවා දැන් අම්මව මේ දුකෙන් නිදහස් කරවන්න ඕනේ. අම්මා වෙනුවෙන් මම මේ අතපය දිගහැරලා කතා කරන්න ඕනේ කියලා හිතෙනවා. ආයෙත් නෑ මං ආයෙ එනවා. ආයෙ එනවා මං අම්මා වෙනුවෙන් පිටත් වුණා. ඇදගෙන ගියා කරාතේ දාගෙන ඇදගෙන ගිහිල්ලා කැලියට ගිහිල්ලා වලහාරනවා අරගෙන ආපු මිනිස්සයා රියදුරා. වලහාරද්දි තමයි බෝසතාණන් වහන්සේ කල්පනා කළේ අවුරුදු 16ක් ඉපදිච්ච කාලේ ඉඳලා හිටියා මේ ඇඳීම මේ එකම ඉරියව්වෙන් පොඩ්ඩක් අතපය දිගහැරනවාද කියලා බලන්න ඕනේ කියලා නැගිට්ටා. අවුලක් නැහැ. අතපය දිගහැරෙනවා. උන්ට බැලුවා. හරි. කිසි ප්‍රශ්නයක් නැහැ. විශ්වකර්ම දීපුත්‍රය ඇවි සක්දෙවිඳු. ලස්සන දිව්‍ය සලුපිලි වලින් සැරසුවා. බලන්න. එදා බෝසතාණන් වහන්සේ සැරසිලා අර වලහාරනේ මිනිස්සු ළඟට ගියා. ඒකගෙන් ඇහුවා ඇයි වලහාරන්නේ කියලා. ඒක බිම බලාගෙන හාරනවා දැන්. මේ අර රජුරුවන්ගේ නායට අහන්න ඇති කොල්ලෙක් ඉන්නවා. අංග විකල කොල්ලෙක් එකගේ ඔළුව කුඩු වෙන්න ගහලා මරලා වලලා නාවේ කිව්වා. කාවද වලලන්නේ කියලා ඇහුවා. කියලා බැලුවා. බලද්දි කුමාරයා. ලස්සනට සැරසිලා ඉන්නවා. දිව්‍ය සලුපිලි වලින් අඳුනගත්තා. වැඳ වැටුණා. අනේ දැන් යන් කිව්වා මාලිගාවට අම්මයි තාත්තයි බලාගෙන ඉන්නේ. දැන් යන්නේ කිව්වා. මාව ගෙදරින් එළවලා ඉවරයි දැන්. දැන් වනගත වෙන්න ඕනේ කියලා තවස්දම් රකින්න ඕනේ කියලා තවස්දම් රකින්න ගත්තා.
අම්මයි තාත්තයි හොයාගෙන ආවා. අම්මා තාත්තා කාමේ බන්ධන්න හැදුවා. ඒ පස්සේ බෝසතාණන් වහන්සේ බණ කියනවා මිත්තානිසං සූත්‍රය දේශනා කළේ රියදුරාට. ඉතින් දේශනා කළේ මිත්තානිසං සූත්‍රය. ඒක තමයි මිත්තානිසං සූත්‍රය කියලා ආවේ. මූගපක්ක ජාතකේ. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කාමයේ ගැන විග්‍රහ කරනවා. විඳෝන විඳවිල්ල කාමයේ නිසා. ඊට පස්සේ තාත්තා කියන පුතේ එහෙනම් ඔයා රජමාලිගාවට යන්න මම තවුස්දම් රකින්නම් කිව්වා. නෑ එහෙනම් අපි දෙන්නටම කාමයේ කියන්නේ දුකක්මයි. ආයෙ බණ කිව්වා. අම්මයි තාත්තයි දෙන්නමයි රජමාලිගාවේ සියලු පිරිසයි තීරණය කළා. රජමාලිගාව අතහැරලා අපි තවුස්දම් රකිමු කියලා. රටවැසියන්ට ආරංචි වුණා. රටවැසියෝ ඔක්කොම ඇවිල්ලා තවුස්දම් රකින්න ගත්තා. මුළු රාජ්‍යයක්ම තවුස්දම් රකින්නවා බලන්න. ඊළඟ රාජ්‍යයේ මේ කාසී රජුරවන්ට ආරංචි වුණා මේ රජුරව මේ රාජමාලිගාව අතහැරලා තවුස්දම් රකින්නවා. මේ මාලිගාව මැද රත්තරන් රිදී මුතුමැණික් ඔක්කොම ගොඩ ගහලා තියෙනවා කියලා. ඕන කෙනෙකුට ගන්න පුළුවන් කියලා. රජුරු ගියා බලන්න. බලන්න යනකොට රාජමාලිගාව මැද ගොඩ ගහලා ඔක්කොම. කැමති කෙනෙකුට අරන් යන්න. ඊට පස්සේ රජුරු කල්පනා කළා ඒ රජුරු මේක විශේෂයක් තියෙනවා එකක් හරි. ඇයි මෙහෙම දෙයක් දාලා ගියේ? බලන්න යන්න ඕනේ තවස පිරිස බලන්න යන්න ඕනේ කියලා. යද්දි කැලේ ඇතුළට යන ලෑස්තිදී බෝසතාණන්සේ අහසින් ඇවිල්ලා අහසින්දලා බණ කියනවා. ඒ රජුරු ඇතුළේ පිරිස ඇතුළට ආවා වනේ ඇතුළට. රජුරු තීරණය කළා අපිත් පැවිදි වෙන්න ඕනේ කියලා. රාජමාලිගාවේ පිරිස ආරංචි වුණා. ඒ පිරිස පැවිදි වුණා කියලා ඒ රාජ්‍යයේ. ඊට පස්සේ රටවැසියෝ තීරණය කළා අපිත් පැවිදි වෙනවා කියලා. රාජ්‍ය දෙකක් පැවිදි වුණා. සම්පූර්ණ රටවැසියෝ ඔක්කොම පැවිදි වෙලා ඔක්කොම දෙව්ලෝ බඹලෝ ගියා. බලන්න. බෝසතාණන් වහන්සේ ඒ වගේ පින් කොහොම රැස් වෙන්නේ නැද්ද? කී දෙනෙක් උපෝසතේ සමාදන් කෙරෙව්වද? උපෝසත සීල් රැකීම විතරක් නෙවෙයි අපිට මේ සීලය ගැන කියනවා දැන් මේ. අපි මේ සීලේ ආනිසංස අස තමයි මේ සීල් රකින්න මානසි ගන්නෙ. සමහරට ඒ සීල රැක ගන්නත් බෑනේ බොහෝ පිරිසකට. මේ මනුස්ස ලෝකේ ඉන්න එකෙන් කී දෙනෙකුටද අවස්ථාව තියෙන්නේ උපෝසතිය රකින්න. එතකොට බෝසතාණන් වහන්සේ තනියම කියා දෙන්න කවුරුත් නැහැ. කොච්චර පිරිසක් කෝටි සංඛ්‍යාත පිරිසක් නේද? එතකොට අපිට සීමා කරන්න බෑ. මෙච්චර පිරිසක් සිල් සමාදන් කෙරෙවුවා කියලා. සසරේ කොච්චර සිල් සමාදන් කරවලා ඇද්ද? තනියම. කී දෙනෙකුට බණ භාවනා කරන්න උපකාර කරලා ඇද්ද? ධ්‍යාන උපදව ගන්න කොච්චර උපකාර කරලා ඇද්ද? කාය සුචරිතේ, වචී සුචරිතේ, මනෝ සුචරිතේ කොච්චර පින් රැස් කරගෙන නැද්ද බෝසතාණන් වහන්සේ? ඒ වගේ ප්‍රතිඵල තමයි මේ. සම්බුද්ධත්වයේ කරා යන්න, ඒ අසිරිමත් සම්බුදු නුවණට යන්න උන්වහන්සේ රැස් කරගත්ත පින් බලය මේ. ඊළඟට ඒකෙන් තමයි මේ සුප්පතිත්ථ පාද ලක්ෂණය එන්න මෙතෙන්ට ආවේ. දන් දීපුවා. දන් දීප කියලා ඉවර කරන්න බෑනේ බෝසතාණන් වහන්සේ. නේද? උන්වහන්සේ අන්තිමට බොමැඩදිත් ඒකමනේ කියන්නේ. දාන පාරමිතාව තමයි ඉස්සරහට ගන්න බෝසතාණන් වහන්සේ. මාර පරාජය කරන්න අන්තිම වෙලාවේදී මාරයා කියනවානේ මේ ආසනේ මගේ ආසනේ නැගිටපන් කියනවා. එතකොට බෝසතාණන් වහන්සේ කියනවා මේ ආසනේ නුඹේ කියලා කියන සාක්ෂිකෝ කියලා අහනවා. එතකොට කියනවා මාරයා නෙමෙයි මාර සේනාවම කෑ ගහලා කියනවා අපි සාක්ෂි කියලා. බෝසතාණන් වහන්සේ වෙලාවේනේ අත දිගු කරන්නේ පොළොවට අත දිගු කරලා කියනවා කීතරති මාතාව දැන් නුඹ සාක්ෂි දෙන්න ඕනේ. මේසා දිගු සසර ගමනේදී සාරාසංකී කල්පලක්ෂයක් පුරාවට මගේ ළඟට ඇවිල්ලා රකුසෝ ඇවිල්ලා ලේ ඉල්ලද්දී අම්ම කෙනෙක් දරුවෙකුට කිරිපොවන්නේ යම්සේද ඒ විදිහට මම මගේ උරේ පළල ලේ දුන්නා සතර මහා සාගරයේ ජල කඳ ඉක්මවල යන්න. දැන් කෝ සාක්ෂි දෙන්න. මේ ආසනේ වෙනුවෙන් මේ වජ්‍රාසනේ වෙනුවෙන්
මගේ ළඟට මිනිස්සු මේ රකුසු ඇවිල්ලා බඩගිනි කියලා කියද්දී අම්මා කෙනෙක් දරුවෙකුට සෙනෙහවන්ත යම් අයුරකින්ද ඒ විදිහට මේ ශරීරයේ මස් දන් දුන්නා සතර මේ මහා පෘථුවිය ඉක්මවල යන්නේ. දැන් අපිට ගොඩාක් ජාතක දේශනාවලදී අපිට හම්බෙන්නේ දැන් සස ජාතකයේ වුණත් බෝසතාණන් වහන්සේ හාව වෙලා ගින්නට පයින්නවා. නේද? ගින්නට පනිද්දි සක්දෙවිඳු ඇවිල්ලා බේර ගන්නවනේ. නේද? ඒ සක්දෙවිඳු එන්නේ බමුණගේ වෙස්සේ ගින්දරත් සිසිල් කරලා තියෙන්නේ ගින්නට පනිද්දි. එතන මැරෙන්නේ නැහනේ. ජීවිතේ දෙනවා මැරෙන්නේ නැහැ. නමුත් ඒ ජීවිතේ බේරගත්තේ විතරනේ අපි දන්නේ. නමුත් මහා පෘථුවිය ඉක්මවල යන මස් දීලා තියෙනවානේ. මේ අපිට පොඩ්ඩක් හිත හැදෙනවා ගින්නට පනිද්දි හාව බේරගත්තනේ කියලා. නමුත් බේරගත්තේ නැතිවනේ වැඩි. මස් දීලානේ. මහා පෘථුවිය ඉක්මවල යන්න. මේ මහා පෘථුවිය ඉක්මවල යන්න කියලා කියන්නේ සීමාවක් නැහැ. ඒ උපමාවනේ ගත්තේ මහා පෘථිවිය ඉක්මවල යන දන් දුන්නා කියලා. කොච්චර ඉක්මවල යන්නද? මේ අඟලේ කෑල්ල දුන්නා. එක කල්පයකට එක අඟල් කෑල්ලක් දුන්නොත් මේ නියපොතු කෑල්ලක් වගේ දුන්නොත්. හරිද? අසංකීයක් කියද්දි කොච්චරද? මහා පෘථිවිය ඉක්මවල ඉවරයි. අසංකේයයක් යද්දී මහා පෘථිවිය ඉක්මවල ඉවරයි. එතකොට අසංකේය සාර අසංකේය අසංකේය හතරක් යද්දී කවර කතාවද? කොච්චර දීලා දෙනවද? මස් දන් දීලා නේද? ළඟට ඇවිල්ලා හිස ඉල්ලද්දී මහා මේරු පර්වතයේ ඉක්මවල යන හිස දන් දීලා තියෙනවා. තමන්ගෙම කඩුවෙන් කපලා හිස දන් දීලා. දරුවෝ ඉල්ලද්දී අපි දන්නේ ජාලිය ක්‍රිෂ්ණ දිනාය දෙන්න විතරයි. නේ? දරුවෝ දන් දුන්නා කිව්වම අපිට මතක් වෙන්නේ ජාලිය ක්‍රිෂ්ණ දිනා. ඒ ජාලිය ක්‍රිෂ්ණ දිනා දෙන්න බේරගත්තා. ඒ දරුවන්ට ලොකු අනතුරක් උනේ නැහැ. දෙවිවරු බලාගත්ත යනකම්ම. හැබැයි දෙවිවරු බලාගත්තේ නැහැ. ඊට කලින් ඒවා. ඒ අන්තිමාත්භාවයේ පින්බලෙත් එක්ක දෙවිවරු බලාගත්තා. කලින් ජීවිතවල ආයේ දරුවෝ හම්බුනේ නැහැ. නේ? ආයෙ මුණ ගැහුන්නේ නැහැ. ආයෙ දෙවිවරු බලාගෙන කවුරුත් හිටියේ නැහැ. අත පිටුපසට ගැට ගහලා දරුවෝ දන් දෙද්දී වැල්ගොඩ මහමෙරු පර්වතයේ ඉක්මවල යනවා. බිරිඳ දන් දීපු වාර ගණන් මහා පෘථිවිය ඉක්මවල යනවා. වැල්ගොඩ එකතු වෙච්ච. ඒ ඔක්කොම මතක් කරනවා බොමැඩදී. ඒ කියන්නේ බෝසතාණන් වහන්සේට එච්චර නුවණක් සහ සිහිබුද්ධියක් කල්පනා කිරීමේ හැකියාවක් දැක්මක් තිබිලා තියෙනවා බොමැඩදී. නැත්තම් මේ සම්බුදු වෙලා නෙමෙයි මේව කියන්නේ. බුදු නුවණින් බල බල නෙමෙයි මේ කියන්නේ. මේසා දිගු සසර ගමනේදී මම මෙහෙම දුන්නා. ඇයි ධර්තී මාතා දැන් සාක්ෂි දෙන්න. يعني බෝසතාණන් වහන්සේට ඒ කලින් ඒව පේනවා මේ. කලින් ඒව දකින්නවා මේ. කියනවනේ තෙන්දී මා එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී විවරණ ගනිද්දී ඔබ මහා පෘථිවිය එල්ලුම් කාලා ගියා. කෝ අද සාක්ෂි? එදා මහා සයුරේ ජලයේ සංසිඳිලා ගියා. කෝ අද සාක්ෂි? මේ ඔක්කොම දැනගෙන මේ ඉන්නේ. බුදු වෙලා නෙමෙයි. මේව බලබල කියනවනේ ඔක්කොම. නේද? එහෙනම් බෝසතාණන් වහන්සේගේ නුවණ ප්‍රඥාව දැක්ම ඒ වගේ නම් බුදුනෙන් පස්සේ කොහොම ඇද්ද? සම්බුද්ධත්වයෙන් පස්සේ ඔක්කොම පේනවා, විවර වෙනවා. අපිට කිසි තොරතුරක් අපේ ජීවිතේව කිසි තොරතුරක් පේන්නේ නැහැ. එහෙනම් බලන්න ඒ ඔක්කොම මේ පින්බලය. මොනවද මේ පින්බලය? දන් දීම, සිල් රැකීම, උපෝසථ සිල් රැකීම, කාය සුචරිතේ, වචී සුචරිතේ, මනෝ සුචරිතය, මෞපිය උපස්ථානේ, කුල දෙටුවම් පිදීම. දැන් මේවා බලද්දී තම තමන්ගේ අඩපාඩු ගොඩාක් පේන්නේ නැද්ද? තව කොච්චර හැදෙන්නේව තියනවද? තව කොච්චර නිර්වුල් වෙන්නේව තියනවද?
තව කොච්චර කර්ම ගොඩක් රැස් වෙනවද අපිට සසරේ යන්න. තව කොච්චර විඳවන්න කර්ම ගොඩක් රැස් වෙනවද එහෙනම් ඉස්සරහට. දැන් මේ කරණේවයි මේ ධර්මයක් තියෙන කාලෙක බුදු සසුනක් තියෙන කාලෙක මේව වෙන්නේ. බුදු සසුන නැති වෙච්ච දවසට කොහොම විඳවන්න වෙයිද? නේ මොන වගේ කර්ම වෙයිද? ඒ නිසා හොඳට හිතන්න. ඔන්න එක පහපුරුෂ ලක්ෂණයක් ඉවරයි. හරිද? එකකින් මෙච්චර ටිකක්. මොකක්ද? සුප්පතිට්ඨිත පාද ලක්ෂණය. ඊළඟට තියෙනවා තවත් ඒකටම අදාළ එක. හෙට්ටා පාද තලේසු චක්කානි. පාදයන්නේ යටිපතුලේ චක්‍ර ලකුණු පිහිටා ඇත්තේ වෙයි. මොනවද පිහිටලා තියෙන්නේ? මම කිය ඔක්කොම කරන්න හම්බෙන්නේ නැහැ. එකක් මේ විස්තර කරලා දුන්නා. දැන් දෙවෙනි එක චක්‍ර ලක්ෂණ පිහිටලා තියෙනවා. මොනවද? සක් ලකුණු. සක් ලකුණු කියලා කියන්නේ මොනවද? සමහරු නම් කියනවා අටෝ රාශියක් ලකුණු තිබ්බා කියලා. නේද? එහෙම කියලා මාළුත් අඳිනවා, මලුත් අඳිනවා, දුනු විතලත් අඳිනවා. යටිපතුලේ දේශනාවේ තියෙන්නේ එහෙම විස්තර අටුවාවේ තියෙන අටෝ රාශියක් ලකුණු කියලා. නමුත් දේශනාවේ අපිට හම්බ වෙන්නේ චක්‍ර ලක්ෂණ තමයි. සක් ලකුණු. මේකේ තියෙනවා දහසක් අර ඇති. දහසක් නැඹ ඇති චක්‍ර ලක්ෂණ. ඒ කියලා කියන්නේ රවුන්ඩ් 1000ක් පිහිටලා තියෙන ලකුණු. ඒ වගේ ලකුණු පිහිටලා තියෙනවා. එතකොට මේක ලැබෙන්න මොනවද කරලා තියෙන්නේ සසරේ? පෙර ජීවිතවල හිටපු තැන්වලදී බොහෝ ජනයාට සැප සම්පත් ලබා දුන්නා. සොරුන්ගෙන් වන බය දුරු කළා. අමනුෂ්‍ය බය අමනුෂ්‍යයෙන් වන කරදර පීඩා අයින් කළා. දුරු කළා. ධාර්මික ආරක්ෂාව සැපයුවා. නේ මොනවද කළේ? පෙර ජීවිතවලදී මනුෂ්‍යලා උපදිද්දී මේ මනුස්ස ලෝකෙදී තමයි ගොඩක් ඒවා කරලා තියෙන්නේ. බෝසතාණන් වහන්සේ ජනයාට බොහෝ ජනයාට සැපේ දුන්නා. සැපසේ ඉන්න පහසුකම් දුන්නා. සොරුන්ගෙන් වන බය වදුරු අයින් කළා. සිකියුරිටි සර්විස් එක. සොරුන්ගෙන් වන බය වදුරු අයින් කළා. නේ ඊළඟට අමනුෂ්‍ය බය දුරු කළා. අමනුෂ්‍යයෙන් වෙන කරදර පීඩා අයින් කළා. ධාර්මික ආරක්ෂාව සැපයුවා. මොනවා හම්බෙන්නේ නැද්ද? බොහෝ ජනයාගේ සුවපහසු සැලසුවා. පිරිවර සහ එක්ක දන් දුන්නා. පිරිසත් එක්ක එකතු වෙලා දන් දුන්නා. තනියම නෙවෙයි. පරිවාර සම්පත්තිය ලැබෙන්න පිරිවර එක්ක එකතු වෙලා දන් දුන්නා. බහුලව මේ කර්ම කළ බැවින් මේක කළත් සුගතිය. මිනිසුන්ට සුවසේ ඉන්න සැප පහසුකම් ලබා දෙනවා නම්, සුවසේ ඉන්න පහසුකම් ටික දෙනවා නම් ඒත් සුගතිය යන්න පුළුවන්. බලන්න ධාර්මිකව රජකම් කරපු රජවරු මිනිසුන්ට සුවසේ ඉන්න අවස්ථාව හදපු අය සුගතිය ගියේ නැද්ද? දුටුගැමුණු රජුරු කොච්චර පහසුකම් දුන්නාද? වන්දනා කරන ඉන්න මිනිස්සයට මලේ ඉඳලා ඔක්කොම දුන්නානේ. ඇඳුම් පැළඳුම් ඉඳලා දුන්නා. නේද? කර්ණ වෑමියෝ දාමලා කොණ්ඩෙත් කප්පලා දුන්නා. නේ? ඒ ඔක්කොම දුන්නා. නාලා ගොඩට එනකොට ඇඳුම් දෙනවා, සුදු ඇඳුම් ඇඳගෙන ඉන්න. එහෙම පහසු. දැන් සමහර අවස්ථාවලදී තියෙන සක්විති රජවරුන්ගේ කාලවලදී එහෙම ඔක්කොම දෙනවනේ. සියලු දේ දන් දෙනවා. නේ? ඒතර බෝසතාණන් වහන්සේ ඒ කාලේ ඔක්කොම සැප පහසුකම් දෙනවා කියන එක නා. බෝසතාණන් වහන්සේ අනන්ත අප්‍රමාණයි. වේලාම් බ්‍රාහ්මණයන් හොඳටම දුන්නේ. මතකද? රත්තරන් පාත්‍රවල රිදී පුරවල 84000 රත්තරන් පාත්‍රයක් කියන්නේ කොච්චර විතරද? ලොකු එකක්ද පොඩි එකක්ද? ලොකු එකක් කොච්චර ලොකුද? ඔව් පාත්‍රයේ අර උඩ ගැට්ටේ
උඩ ගැට්ටක් තියෙන රවුම. ඒකේ යන්න පුළුවන් අස්සයෝ 6 දෙනෙක් යොදපු කරත්තයකට. හරිද? ඒ වගේ පාත්‍ර 84000ක් ගංගානම් ගඟ දිගේ තියලා රිදී පාත්‍ර 84000ක රත්තරන් පුරවලා රත්තරන් පාත්‍ර 84000ක රිදී පුරවලා අමු රත්තරන් පාත්‍රවල සත්‍රුවන් පුරවලා අස්සෙන් 84000ක රත්තරන් අන්දලා ඊළඟට ඇත්තු 84000ක රත්තරන් අන්දලා සූසට ආභරණින් හදපු සරසපු කන්‍යාව 84000ක එක්ක දුන්නා. ඊළඟට කැවිලි පෙවිලි ඇඳුම් පැළඳුම් ගැන කතා කරන්න දෙයක් නැහැ. කොච්චරද කියලා කියන්න බෑ. මෙච්චරයි කියලා. හැබැයි ඔක්කොම දීලා බුදුරජාණන් වහන්සේ වදාලා සිටුතුමනි ඒ එදා දීපු දාණයට වඩා එක සෝතාපන්න කෙනෙකුට දුන්නා නම් මහත්ඵලයි මහානිසංසයි. අර ඔක්කොම ටිකකින් කවර් වෙනවා. නේ? එක සෝතාපන්න කෙනෙකුට බලන්න බෝසතාණන් වහන්සේ ඒ වෙලෙත් කල්පනා කරනවානේ. පැන් කෙන්ඩි අතට අරගෙන අදිෂ්ඨාන කරනවා මේකේ මේ දෙන දානේ මහත්ඵල මහානිසංස නම් පැන් වැක්කිරෙන්න ඕනේ කියලා පැන් කෙන්ඩි අත ඇල කරනවා. වැක්කිරෙන්නේ නැහැ. මහත්ඵල මහානිසංස නැහැ කියලා ඒ කාලේ දන්නේ බෝසතාණන් වහන්සේ. මේක විපාකයක් එනවා නම් මේ පැන් කෙන්ඩින් වතුර වැක්කිරෙවා කියලා වැක්කිරුවා. එතකොට වැක්කිරුණා. විපාකයක් එනවා. හැබැයි මහත්ඵල මහානිසංස නැහැ. එච්චර දීලත්. හැබැයි බලන්න එච්චර දීලත් මහත්ඵල මහානිසංස නැහැ ඒ යුගයේ. නමුත් බෝසතාණන් වහන්සේ මේ දීලා ලැබිච්ච දේ සැප පහසුකම් සලසලා ඊළඟට පිරිවර එකතු වෙලා දන් දීලා මේ මිනිසුන්ට ආරක්ෂාව සපයලා අමනුෂ්‍ය කරදර අයින් කරලා සොරබිය අයින් කරපිකී ප්‍රතිඵල ඒ කාලේ කරපුව මහත්ඵල මහානිසංස නැහැ. නමුත් මෙන්න විපාක ආපිව කෙලින්ම සුගතිය. මහත්ඵල මහානිසංස නැහැ සුගතිය. එහෙමනම් එක සෝතාපන්න කෙනෙකුට දානියක් දෙද්දි කවර කතාවද? මහත්ඵල මහානිසංස නම් සෝතාපන්න කෙනෙකුට මේ ඔක්කොම එකෙන් කවර්. ඔක්කොම එකකින් ආවරණය වෙනවා. නේ? දෙව්ලොව උපන්නාට පස්සේ අර ටික ආය හම්බ වෙනවා. මොනවද? දිව්‍ය ආයුෂ, වර්ණය, සැපය, ආශ්චර්ය, අධිපති බව, දිව්‍ය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඔක්කොම හම්බ වෙනවා. දෙවිවරුන්ගේ දිවි ස්වභාව ඉක්මවලා යනවා. එහෙනම් ඒක කොච්චර බලවත් විදිහට කරලා ඇද්ද බෝසතාණන් වහන්සේ? මහත්ඵල මහානිසංස නෑ. හැබැයි බලවත් විදිහට කරලා තියෙනවා ඒක. නේ? එතකොට හැබැයි ආනිසංස මේ විපාක ඇවිල්ලා. එහෙනම් ඒකේ තේරුම අපිට එච්චර පිනක්වත් සසරේ කරගන්න බැරි වෙලා. මහත්ඵල මහානිසංසයේ පින්කම් තියෙනවා. අපේ අස්පන අපිට කොච්චර තියෙනවද? නේ? බුද්ධ පූජා කරන එකම උදේවා. නේ? හැබැයි ඒකට පැහැදුණු සිත ඕනේ. අමාරුම එක. පැහැදුණු සිත. පිරිත් කියන එක මහත්ඵල මහානිසංස. නේ? ඊළඟට උපෝසත දානේ පිනට වැඩි මහත්ඵලයි මහානිසංස සීලය. උපෝසත සිල් සමාදන් වෙන එක. උපෝසත සිල් ආරක්ෂා කරගෙන ඉන්න එක. මේ ඔක්කොම මහත්ඵලයි මහානිසංසයි. එතකොට දෙව්ලොව දිව්‍ය සැප සම්පත් අර විදිහටම භුක්ති විඳිනවා. එතනින් චුත වෙලා මනුස්ස ලෝකයට ආවට පස්සේ දහසක් අර ඇති දහසක් නිම්වලුළු සහිත නැඹ සහිත සියලු අයුරින් පිරිපුන් වූ මනවින් පිහිටා ඇති චක්‍ර ලක්ෂණ පිහිටා ඇත්තේය. ගිහි ගෙදර වසන්නේ නම් ධර්ම රාජ වූ චක්‍රවර්ති රාජයා වන්නේය. සක්විති රජ වූයේ කුමක් ලබන්නේද? ඒ සක්විති රජුරුව වෙනුවෙන් මහා පරිවාර සම්පත්තියක් ඉන්නවා. කවුද? බ්‍රාහ්මණ, ගෘහපති, නිගම ජනපද වැසියෝ, ගණකයෝ,
මහා අමාත්‍යෝ බල ප්‍රධානියෝ දොරටුපාලයෝ අමාත්‍යෝ රාජ පිරිස ගම්මුලා දෑනි රජවරුන්ගෙන් යැපෙන කුමාරවරු ආදී වශයෙන් විශාල පිරිසක් ඒ සක්විති රජුරෝ වෙනුවෙන් වෙනම වෙන් වෙලා ඉන්නවා. එතකොට ගිහිගේ අතහැරියට පස්සේ සම්බුදු කෙනෙක් බවට පත් වෙනවා. සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වුණාට පස්සේ කුමක්ද ලබන්නේ? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙනම වෙන් වෙනවා. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් වෙනම දෙවිවරු. දැන් බලන්න බෝසතාණන් වහන්සේ ගිහි නේද? සන්තුෂ්ඨ දිව්‍ය රාජයා වෙලා එතනින් චුත වෙලා මව කුසේ පිළිසිඳ ගන්නකොට බෝසතාණන් වහන්සේ වෙනුවෙන් දසදහසක් ලෝක ධාතු වල දෙවිවරු ඔක්කොම පහළට බහිනවා. භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් වෙන් වෙලා වෙනම දෙවිවරු පිරිසක්. අදටත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ වැඳ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරගෙන ඒ සම්බුද්ධ ශාසනයට ආලවඩමින් වෙනම දෙවිවරු පිරිසක් ඉන්න භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්. නේ බඹලෝ බ්‍රහ්මයෝ නාගයෝ ගාන්ධර්වයෝ අසුරයෝ වෙනම පිරිසක් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් වෙන් වෙලා. ඇයි මේ? පිරිවරත් එක්ක එකතු වෙලා දන් දුන්නා. ඊළඟට ජනයාට සැප පහසුකම් සැලසුවා. සොරුන්ගෙන් අමනුෂ්‍යයෙන් වෙන උවදුරු අයින් කළා. ඊළඟට ධාර්මික ආරක්ෂාව දුන්නා. මිනිසුන්ට සැප පහසුකම් සැලසුවා. එහෙනම් අපි මේ යම් යහපත් දෙයක් ලෝකෙට කරද්දී අනිවාර්යෙන් ඒකේ විපාකය අපිට හම්බ වෙනවා. අපි අයහපතක් කරද්දී අයහපත් ප්‍රතිඵලත් අපිට හම්බ වෙනවා. මිනිසුන්ට සැප පහසුකම් තියෙනවා කඩලා බිඳලා දාද්දි මොකද වෙන්නේ? විනාශ කරලා දාද්දි ඒවා අනිත් පැත්තට රිටර්න් එක හම්බ වෙනවා. බස් පෙරලද්දි බේරේවට අනිත් පැත්තට හම්බ වෙනවා. මිනිසුන්ට සැප පහසුකම් තියෙනවා නැති කළා. ගිනි තිබ්බා. ආයෙ රිටර්න් එක එනකොට හම්බෙයි. දැන් බලන්න මිනිසුන්ට සැප පහසුකම් දෙද්දී ඒ විදිහට හම්බ වෙනවා නම් තේන සැප පහසුකම් ටික නැති කරද්දී ගෙවල් ගිනි තියද්දී මිනිසුන්ට සුවසේ ගෙවල් දන් දෙද්දී සැප පහසුකම් දෙද්දී ඒ විදිහට හම්බ වෙනවා නම් ඒවා නැති බංගස්ථාන කළා දාද්දී සුවසේ ඉන්න තියෙන අවස්ථාවල් නැති කරද්දී රිටර්න් එක එද්දී තමයි තේරෙන්නේ. නේ බලන්න ඊට පස්සේ වෙනම පිරිවරක් බෝසතාණන් වහන්සේනේ. ඒතර දෙව් දැන් උන්වහන්සේගේ දේශනාවල පිරිති ආඥාව කෝටි ලක්ෂයක් සක්වල පිළිටනවා. දේවරු බ්‍රහ්මියෝ සැනසෙන්නේ පිරිත් අහහා. එතකොට ඒ බෝසතාණන් වහන්සේ වෙනුවෙන් වෙන් වෙච්ච දෙවරු ඒ මිනිස්සුන්ට මනුස්ස ලෝකේ ඉන්න කාලේ බෝසතාණන් වහන්සේ සැප පහසුකම් සලසපියකේ විපාකේ. නේ ගිහි ගෙදරින් නික්මුණාට පස්සේ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුදුවරයෙක් බවට පත් වෙනවා. වෙනම බුදුරජාණන් වහන්සේ භික්ෂු පිරිසක් භික්ෂුණී පිරිසක් බෝසතාණන් වහන්සේ මව කුසට පිළිසිඳ ගන්න එනකොටම ඒ බෝසතාණන් වහන්සේ වෙනුවෙන් වෙනම ඇවිල්ලා ඉන්නවා. කවුද? එදාම එනවා යසෝදරාව, ආනන්දයන් වහන්සේ, කාන්තකාස්සය, චන්නෑමදී. ඔක එදාම එනවනේ. ඊට කලින් තව ඇවිල්ලා ඉන්නවා පිරිසක්. සුද්ධෝදන රජුරෝ, මහා මායා දේවිය. ඊළඟට ප්‍රජාපති ගෞතමී. නේ? තව ඉන්නවා පිරිසක්. ඒ පස්සෙත් එනවා ආය තව පිරිසක්. ආය ඇවිල්ලා ඉන්නවා 80 මහා ශ්‍රාවකයෝ. කොණ්ඩඤ්ඤ අපි කොණ්ඩඤ්ඤයන් වහන්සේ වප්ප බද්දිය මහානාමසජී ආදී පිරිස ඒ වෙනම බෝසතාණන් වහන්සේ වෙනුවෙන් ඇවිල්ලා ඒගොල්ලන්ට කියනවා වෙනම නමක් බෝසතාණන් වහන්සේ. මොකක්ද ඒකට කියන්නේ? බුදු පිරිස කියලා කියනවා. ජාතක දේශනාවලදී නේ අර මෝගපක්ක ජාතකයේදී අර නගර දෙකක් රටවල් දෙකක් පැවිදි වුණේ. එතෙන්ද කියනවා අවසානයේ ජාතකේ විස්තර කරලා අටුවාවේ තමයි විස්තරය තියෙන්නේ. ඒකේ කියනවා එදා
එදා බෝසතාණන් වහන්සේ එක්ක පැවිදි වෙච්ච අන්තිම කෙනා තමයි මලීදේව මහරහතන් වහන්සේ. ඒ මලීදේව මහරහතන් වහන්සේ කියනවා එතන විස්තරේදී එදා බෝසතාණන් වහන්සේත් එක්ක මොගපක ජාතකයේදී පැවිදි වෙද්දී එදා මේ සුරාසණ්ඩික කියලා හිටිය කියනවා. සුරා මතින් මත් වෙලා ඉඳිද්දී එදා මලීදේව මහරහතන් ඒ ජීවිතයේදී සුරා මතින් මත් වෙලා ඉඳි අන්තිම වෙලාවේ බණපදයක් ඇහුණා කියන බෝසතාණන් වහන්සේගේ. එදා හිතුණ කියන පැවිදි වෙන්න ඕනි කියලා. අන්තිමට ගිහිල්ලා අවසාන වෙලාවේ බෝසතාණන් වහන්සේ අවසාන වෙලාවේ ගිහිල්ලා පැවිදි වුණා. ඒකේ ප්‍රතිඵලයට කියනවා ලංකාවේ ඉපදිලා අරහත්ත්වයටපත් උනේ. ගොඩාක් ජාතක දේශනාවලදී බෝසතාණන් වහන්සේ විස්තර කරනවා මේ හාවල් කෙනා වෙලා හිටියේ මෙයා තාත්තා වෙලා හිටියේ සුද්ධෝදන රජුරු අම්මා වෙලා හිටියේ මායා දේවිය ඊළඟට පුතා වෙලා හිටියේ රාහුලයන් බිරිඳ වෙලා හිටියේ යසෝදරා කියලා මේ විස්තර කියලා අන්තිමට කියනවා සෙසු පිරිස මේ බුදු පිරිසයි කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේත් එක්ක මෙහි ඉන්න අනික් පිරිස තමයි සෙසු පිරිස කියලා අදහස් කරන්නේ. එහෙනම් සසරේ බෝසතාණන් වහන්සේ වෙනුවෙන් වෙනම වෙන් වෙනවා ඒ පිරිස. භික්ෂු පිරිසක් බෝසතාණන් වහන්සේ පිටිපස්සෙන් වෙනවා. වෙනම බෝසතාණන් වහන්සේ පිටිපස්සෙන් භික්ෂුණී පිරිසක් එනවා. භික්ෂුණී බවට පත් වෙන්න බලාපොරොත්තු වෙන පිරිසක් එනවා. අර පින් බලයට සකස් වෙනවා. උපාසක පිරිස වෙනම එනවා. අනාථපිණ්ඩික සිරිතම සසරේ පෙරම් පුරාගෙන මේකට ආවේ. විසාකාව ඊට පස්සේ නන්ද මාතාව කුජුත්තරා පටාචාරා ඒ ඔක්කොම එකට පෙරම් පුරාගෙන ආපු පිරිසනේ නේද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසක් වෙනම එනවා. ඒ විතරක් නෙවෙයි. බෝසතාණන් වහන්සේ වෙනම ඇවිල්ලා ඉන්න ඕනේ තව සක්දෙවිඳු. අසිරිමත් පින්බලයක් රැස් කරගෙන තව වෙනම දෙවිවරු පිරිසක්. නේ? ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ශාසනය ආරක්ෂා කරන්න වෙනම දෙවිවරු පිරිසක්. සුමන සමන් දිව්‍ය රාජයා, සමිද්දි සුමන නාරජ්ජිරුව, විශාල රූප දෙවියන්, පෘථිවිපාල දෙවියන්, අපි කතරගම දෙවියන්. නේ? ඒ භාග්‍යවතුන් වහන්සේ වෙන් වෙච්ච පිරිසක්. උප්පලවන්න දෙවියන්, විශ්වකර්ම දීපුත්‍රයා. එහෙනම් බෝසතාණන් වහන්සේ වෙනුවෙන් වෙනම වෙන් වෙච්ච දෙව් පිරිසක්. දෙවියෝ, මිනිස්සු, අසුරයෝ ඉන්නවා. පහරාද? අසුරය වෙනම වෙන් වෙලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා. නාගයෝ, මහා කාල නාරජ්ජිරු ඇතුළු නාගයෝ 60000ක් නේ. බෝසතාණන් වහන්සේ වඩම්මගෙන ගියේ බොමැඩ දක්වාම. ඒ බෝසතාණන් වහන්සේ වෙනම වෙන් වෙලා නාගයෝ. නේ? එතකොට සසරේ අපි වෙනුවෙන් නේද? කොහේ හරි ඉන්න අමනුෂ්‍යක පැටියෙ තමයි. නේද? මුකුත් නැහැ. ඒකත් පව්කාරකමකට. පිනකට නෙවෙයි. අමනුෂ්‍ය දණ්ඩෙක් ඉන්න කොහෙන් හරි ඇවිල්ලා. නේ? එතකොට බෝසතාණන් වහන්සේගේ පින් බලය ඉෂ්ට දේවතාවරු අය කතා කරන දෙයක් නෑ බෝසතාණන් වහන්සේට. දසදහසක් ලෝක ධාතුවල දෙවිවරු පහළට බහැලා. ලුම්බිනී සල්ලනේ බෝසතාණන් වහන්සේ ඇඟිල්ල උස්සන්නේ නිකන් නෙවෙයිනේ. නිකන් නෙවෙයි ඇඟිල්ල උස්සන්නේ. උන්වහන්සේ නෙල්ලමෝඩ හිට ගනිද්දි පහළට උන්වහන්සේව දෝතට පිළිගන්නෙත් සාම්පති බ්‍රහ්මරාජයනේ. රන් දැලක් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ සතරවරන් දෙවිවරුන්ගේ අතට දෙනවානේ. එතනින් පස්සේනේ බිමට බහින්නේ. එතකොටනේ පොළොව පලාගෙන නෙළුමක් එන්නේ. නෙළුමෝඩ හිටගත්ත ගමන් බෝසතාණන් වහන්සේ ඇස්සරලා බලද්දි සක්වල කෙළවර දක්වා පේනවා. දෙවිවරු වැඳගෙන කියන ඔබ වහන්සේ අග්‍රයි, ඔබ වහන්සේ ජේෂ්ඨයි, ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා. උතුරු දිශාව බලාගෙන මේ හිටියේ. එහෙම හැරුණා නැගිනහිර පැත්ත බලද්දී ඒ පැත්තේ දෙවිවරු කියනවා. දකුණට හැරුණා හෙත් කියනවා. බටහිරට හැරුණා ඒ පැත්තෙත් කියනවා. ඒ ආය උතුරට හැරුණා. ඊට පස්සේ තමයි උතුරු දිශාවෙන් ඉඳලා ඊළඟ පියවර තිබ්බේ. ඊළඟ පියවර තියලකට ආය නෙළුමක් එනවා. පියවර 7ක් ගිහිල්ලා අර දෙවිවරු කියපේක තමයි කිව්වේ. දෙවිවරු මොකද්ද කිව්වේ? ඔබ වහන්සේ අග්‍රයි කිව්වා. දැන් බෝසතාණන් වහන්සේ කියනවා අග්ගෝ හමස්මි ලෝකස්. මමයි අග්‍ර කෙනා. දෙවිවරු කිව්වා ඔබ වහන්සේ ජේෂ්ඨයි කියලා. ජෙට්ටෝ හමස්මි ලෝකස්. දෙවිවරු කිව්වා ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා.
සෙට්ටෝ කමස්මි ලෝකස්ස. බෝසතාණන්සේ අරක මතක් කර කර කියන්නේ. දෙවරු කියප එක. දෙවරුන්ගේ ස්වභාවික හඬ බෝසතාණන්සේට ඇවිල්ලා තිනවා. දැන් මේ කියප එක ඇහුණානේ. ස්වභාවිකවම දෙවරු බෝසතාණන්සේට පෙනිලා තියෙනවා. අභිනීලනේ සංගලට පෙන්නලා තියෙනවා. පින් බලයට. එහෙනම් දෙවරුත් එක්ක නිතර බෝසතාණන්සේ කතා බස් කරලා තියෙනවා. එහෙනම් බෝසතාණන්සේ වෙනුවෙන් වෙනම දෙව් පිරිසක් වෙනම වෙන් වෙලා ඉඳලා තියෙනවා. මහා පුරුෂ ලක්ෂණය සසරේ බෝසතාණන් වහන්සේ ධාර්මික ආරක්ෂාව සපයලා සතුරන්ගෙන් වන උවදුරු අයින් කරලා මිනිසුන්ට සැප පහසුකම් සලසලා නේ. එහෙනම් බලන්න අපි කෙනෙකුට සුවසේ ඉන්න දෙනවා කියලා කියන්නේ ඒකිනුත් අපිට මේ ලොකු දෙයක් වෙනවා. අපිට නොතේරුණාට එතකොට දැන් බලන්න නිවාස දන් දෙනවා කියන්නේ සියල්ල දන් දෙනවා වෙනවා කියන බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක බුදුනුවණින් බලලා කියන්නේ. නිවාසයක් දෙනවා කියලා කියන්නේ ගෙයක් දොරක් හදලා දෙනවා කියන්නේ සියල්ල දන් දුන්නා වෙනවා කියනවා. එහෙනම් සුවසීන අවස්ථාව හදලා දෙනෝනේ. ඒක තුල මිනිසුන්ට සැප පහසුකම් දෙද්දී ආයෙත් බලන්න. ඒ මිනිස්සෙගේ ආයුෂ වැඩෙනවා. එයාට සුවසේ ඉන්න පුළුවන් පීඩාවක් නැතුව ඉන්න පුළුවන් වර්ණේ වැඩෙනවා. නැත්තම් පීඩාවෙන් ඉන්නකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාලා ඒකට. නේද? පීඩාවෙන් ඉන්නකොට වේලිච්ච බට දඬු වගේ කියනවා. පඬු පැහැගෙන වෙලා යනවා කියනවා. වර්ණයෙන් ඉන්න පුළුවන් සුවසේ සැප පහසෙන් ඉන්න පුළුවන්. බලන්න මේ කෑම බීමක්වත් නැතු පීඩාවෙන් ඉන්න රටවල මිනිස්සු දුර්වර්ණ වෙලා ඉන්නේ. සැප පහසුකම් ලැබෙද්දී වර්ණයෙන් ලැබෙනවා. සැපේ හම්බ වෙනවා. බලය හම්බ වෙනවා. එන සැප පහසුකම් දෙද්දී ඒව තමයි හම්බ වෙන්නේ. සසර යනකම් ඒවම හම්බ වෙනවා අනිත් පැත්තට. අපි දෙන්නේ යමක්ද ඒව හම්බ වෙනවා. ආරක්ෂාව දෙනවා කියලා කියන ඉතින් අවශ්‍යනේ ආරක්ෂා කරන්න තියෙන්නේ. වර්ණ සැප බල ආරක්ෂා කරලා දෙන්නේ. ඒවම සසරේ හම්බ වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ හැමතිස්සෙම මොකනේ නේද? අපි මේ නේද දෙවිවරුන්ට කන්නලව් කර ආවසනේ ඉල්ලන්නේ. ලෙඩක් හැදිච්ච ගමන් පූජා වට්ටි අරගෙන යන්නේ දෙවිවරුන්ට ලෙඩේ සනීප කරලා දෙන්න කියලා කියන්නනේ. මොකක්ද ඉල්ලන්නේ එහෙනම් මේ? ආවුස ඉල්ලන්නේ. වර්ණේ ඉල්ලන්නේ. සැපේ ඉල්ලන්නේ හැමතැනම. රස්සාවල් කර දුවන්නේ මොනව බලාපොරොත්තු වෙන්ද? සැප හොයාගෙන නේද? සැපේ හම්බ වෙන ප්‍රතිපදාවට ගියාම සැපේ හම්බ වෙනවා. මොකද්ද සැපේ හම්බ වෙන ප්‍රතිපදාව? පින රැස් කරගන්න. ඒ රැස් කරන පිනට ඔක්කොම හම්බ වෙනවා. අපි විඳෝ ඉන්නවා නේද? සීතලේ ගැහි සැප පස්සේ දුවනවා නේද? රස්නේනකොට සමරකේදී පිච්චි රසාවල් පස්සේ දුව විඳෝ ඊට පස්සේ ඉගෙන ගන්න කාලේ ඉගෙනගෙන නේද? රෑනේදී වරාගෙන විභාග පාස් කරගෙන දුක් විඳිනවා. දෙව්ලෝ දෙවරුන්ට මොන රස්සාවක්වත් නැහනේ. කොහේ රස්සාවලට යන්නද? මොන රස්සාව ඕනිද? හිතූ සැනින් ඔක්කොම ටික තියෙනවා. නේද? දෙවරුන්ට කෑම බීම ඔක්කොම තියෙනවා. ඉඳුන් හිටුන් ඔක්කොම තියෙනවා. අපි හොටල් ගානේ ඇවිදිනවා රස්සාවල් අවුරුද්දක් විතර රස්සාවල් කරලා හොයලා හෝටලයකට ගිහලා දවස් දෙක තුනක් ඉඳලා සැපසේ ඉන්න බලනවා. දෙවරුන්ට හිතපු සැනින් හොටලයක්. සියලු සැප පහසුකම්. මනුස්ස ලෝකේ නැති සැපෙහි මොකද්ද හේතුව? පින. එහෙනම් අපේ මොකද්ද අඩුව? පින අඩුව. පිනේ අඩුව. නේද? ඒ නිසා පින රැස් කරගත්තට පස්සේ සියල්ල ලබන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ නිදිකණ්ඩ සූත්‍රය කෙලින්ම වදාළේ යමෙක් යම් සැපතක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ සියලු දේ පිනෙන් ගන්න පුළුවන් කියලා. එහෙනම් අපි හැමතිස්සෙම ඉල්ලන්නේ ආයුෂ, වර්ණ, සැප, බල. ওই ටික වෙනුවෙන් තමයි මේ පොරකන්න ජීවිතයක්. ලෙඩ වෙනකොට ආයුෂ ටික කරගන්න පොරකනවා.
වරණේ රැක ගන්න පොර කනවා. මේකප් දදා කොණ්ඩේ එක එක විදිහට හදා මේ උදේ ඉන්න කෙනා නෙවෙයි හවස ඉන්නේ. නේ වරණේ වෙනුවේ බුදුරජාණන් වහන්සේට ස්වභාවයෙන්ම රත්තරන් පාට. දෙවිවරුන්ට දැන් බලන්න පරිසක සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ දෙව්ලොවට වඩිනවා. දෙවිවරුන්ගේ රූප ස්වභාවය ඉක්මවල බුදුරජාණන් වහන්සේ බබලනවා. වරණය. ඊළඟට බඹලොවට වඩිද්දී දෙවිවරුන්ගේ රූපේ ඉක්මවල භාග්‍යතුන් වහන්සේම බබලනවා. වර්ණය. ඊළඟට අසුරයන්ගේ ලෝකයට යද්දී භාග්‍යතුන් වහන්සේම බබලනවා. බ්‍රාහ්මණ පිරිසක් මැදට යද්දී භාග්‍යතුන් වහන්සේම බබලනවා. දෙව්ලොවට ගියාට පස්සේ භාග්‍යතුන් වහන්සේම බබලනවා දිව්‍යරුන්ගේ ස්වභාවයත් ඉක්මවලා. එතකොට කොහොම රූපයක් හැදුව බුදුරජාණන් වහන්සේට. බඹලොවට ගියාට පස්සේ බඹලොව සියලු බ්‍රහ්මීන්ගේ ස්වභාවය ඉක්මවලා බුදුරජාණන් වහන්සේම බබලනවා නම් ඒ රූපේ කොහොමද? අපි මේ රූපය ලස්සන කරන්න මොනවද ගානවා? එක එක જાති කනවා. නේ? ඊට පස්සේ එක්සර්සයිස් කරනවා, ඇඟ හදා ගන්න, තරබාරු අඩු කරන්න එක එක දේවල් ගන්නවා, බෙහෙත් ගන්නවා. නේද? සමහර ලාවට කාලවම ආරනවා. පෙරේතකමට කනවා, ආයවම ආරනවා. හදා ගන්න. බුදුරජාණන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. නිරෝගී බව. නේ අපිට කොලෙස්ටරෝල් කියයි, heart attack කියයි. දෙකද ආවුස, වර්ණය, සැපය, සුවසේ ඉන්න, බලය ඔක්කොම ගන්න තියෙන්නේ මොකෙන්ද? පිනෙන්. ඒ පින වැඩෙන ප්‍රතිපදාවේ නියැලෙන්න. සම්බුද්ධත්වයේ දක්වාමත් බුදුරජාණන් වහන්සේ අරගෙන ගියේ ඒ පින් බලයෙන්නේ. මේ සියලු දේ ලැබුවේ නේද? චක්‍ර ලක්ෂණ පිහිටි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් වෙනම වෙන් වෙච්ච ගාන්ධර්වය වෙනම පිරිසක්. දෙවිවරු, නාගයෝ, අසුරයෝ, මිනිස්සු, උපාසක උපාසිකාවෝ, භික්ෂු භික්ෂුණී ඔක්කොම ලැබිලා ඒ අසිරිමත් පින් බලයට. නේ එහෙනම් වටිනාම දේ මොකද්ද අපි මනුස්ස ලෝකෙට එනකොට අරගෙන ආපු? මොනවාද? S2, කන් දෙක, නහය, නෑ පින. පින තියෙනවා නම් අපිට හොඳ S2ක් හම්බෙයි. පින තියෙනවා නම් අපිට හොඳ කන් දෙකක් හම්බෙයි. හොඳට ඇහෙන. පින තියෙනවා නම් අපිට හොඳ රූපයක් හම්බෙයි. නේද? පින තියෙනවා නම් අපිට හොඳ තැනක උපදින්න හම්බෙයි. පින තියෙනවා නම් අපිට නුවණ තියෙවි. නේද? පින තියෙනවා නම් අපිට සත්පුරුෂ ඇසුර හම්බෙයි. පින තියෙනවා නම් අපිට ධර්මයේ මුණ ගැහෙවි. පින තියෙනවා නම් අපිට දෙව්ලොව උපතකට යන්න පුළුවන් වෙවි. පින තියෙනවා නම් අපිට තනතුරු නම්බුනාමත් හම්බෙයි. පින තියෙනවා නම් අපිට ප්‍රසිද්ධියත් හම්බෙයි. පින තියෙනවා නම් අපිට සල්ලිත් හම්බෙයි. නේද? පින තියෙනවා නම් අපිට gift එකක් විදියට හරි හම්බෙයි. ලොතරැයියක් හරි ඇදෙයි. පින නැත්තම් ඔය මුකුත් නැහැ. හිස් අතින් ඉන්නේ. එහෙනම් මොකද්ද රැස් කරගන්න ඕනේ? මොකද රැස් කරගන්න ඕනේ? පින රැස් කරගන්න. පිනෙන් තමයි සියලු දේ ලැබෙන්නේ. බෝසතාණන් වහන්සේ ජයගත්තේ පින් බලයෙන්. එහෙනම් අපිට ජය ගන්න තියෙන්නේ පින් බලයෙන්. නිවන් මඟ වැඩෙන්නේ ඉස්සෙල්ලාම පින. මහා චත්තාරික සූත්‍රයේ වෙන්නේ බුදුරජාණන් වහන්සේ සාසවා පුණ්‍ය භාග්‍යා උප්පති වේපක්කා ලෝකෝත්තර මාර්ගයේ ලෞකික මාර්ගංගේ. ලෝකෝත්තරයකට යන්නේ ලෞකික මාර්ගංගේ පින වැඩෙද්දී. බුදු පසේ බුදු මහරහත් ශ්‍රාවක බෝධිය සියල්ල ලැබෙන්නේ පින් බලයකින්.
එහෙනම් පින් රැස් කරන්න. අපිට දැන් අමාරුව තියෙන මොනවද? දන් දෙන්න අමාරුද? සිල් රකින්න. ගොඩාක් වේදන් යන එකක් සිල් රකින්නනේ. සල්ලි ගොඩාක් වැය වෙනවා සිල් රකින්න. කාල වේලාව ගොඩාක් යනවා සිල් රකින්න. එහෙමද? නැහැනේ. සිල් ටික රකින්න. බණ භාවනා කරන එකෙන් පින් රැස් වෙනවා. මව්පිය උපස්ථානේ අම්මා තාත්තා නැති ඇට කරන්න දෙයක් නැහැ. නේ? ඔබ දැන් අම්මා තාත්තා ළඟ ඉන්නවනම් ඒ පින් රැස් කරන්න. දැන් අපිටත් නෑ අපිත් වෙන රටක අපිත් පැවිදිලා නේ ඊළඟට මව්පිය උපස්ථාන විශාල පින. ඊළඟට කුල දෙටුවම් පුදන එක වැඩිහිටි ගෞරවය. නේ විශාල පින් රැස් වෙන එක. ඊළඟට දැන් මේකේ තව තිබුණා ජනයාට සැප පහසුකම් සලසන එක. පිරිසත් එක්ක එකතු කරගෙන දන් දෙන එක. ගොඩක් වෙලාවට හිතෙන්නේ තනියම දෙන්න ඕනේ. එතකොට මට හොඳට බෙදා ගන්න පුළුවන්. නේ පිරිස ආවොත් එහෙම එයාලා බෙදන්න ගත්තොත් එහෙම මට බෙදා ගන්න බැරි වෙයි. අරයාගේ එකෙන් ගත්තා මගේ එකෙන් ගත්තේ නැහැ. නෑ අරගෙන් ගත්ත එකෙන් සතුටු වෙන්න. අරගෙන් හරි ගත්තනේ. ඒක අසතුටු වෙන්න ඕනේ. ඒකට බලන්න ඒවෙන් තමයි පින් රැස් කරන්න තියෙන්නේ. හිත හදන්නේ තෙන්ට ඔබට මේ ජීවිතේ ජය ගන්න පුළුවන්. සසරම ජය ගන්න පුළුවන්. පින උපද්දගෙන අපි ඔබ සියලු දෙනාට ආශිර්වාද කරනවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදේ සියලු දෙනාට මේ දහම් කරුණු ටික තේරුම් අරගෙන ගෞතම බුදුසසුනේ සනාතන රැකවරණය ලබන්න සියලු දෙනාට භාග්‍ය වාසනාව දාවිත්වා සාදු එහෙනම් පහසු